හොඳයි ආයුබෝවන් ඔයගොල්ලෝ සියලු දෙනාටම අද දවසේදී අපි එකතු වෙලා ඉන්නේ අපස උසස් පෙළ තොරතුරු සහ සංවේදන තාක්ෂණය කියන මේ විෂය යටතේ පද්ධති සංවර්ධනය කියන නිපුණතාවයේ තවත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවකට එකතු වෙලා ඉන්නේ. ඉතින් 2018 19 කියන අවුරුදු දෙකේම ප්‍රශ්න පත්‍රවල මේ පාඩමට අදාළව ආපු ප්‍රශ්න ගැන මම මීට කලින් සාකච්ඡා කළා. අද මම බලාපොරොත්තු වෙනවා 2017 16 සහ 15 කියන අවුරුදු තුනේ මේ ප්‍රශ්නය ආවේ කොහොමද කියන එක. 2018න් පස්සේ මේ ආකෘතිය වෙනස් වෙලා තියෙන ප්‍රශ්න පත්‍රයේ එන රටාව. නමුත් අපිට MCQ කවදාවත් එන්නේ නැවිත් තිබෙන්නේ නැහැ. ඒ නිසා අපිට කොහොම කරත් MCQ මේ පාඩමෙන් ප්‍රශ්න 4ක් විතර සාමාන්‍ය හැම අවුරුද්දකම වගේ ඇවිල්ලා තියෙනවා. රචනා ප්‍රශ්න තමයි පොඩි වෙනසකට දැන් ලක් වෙලා තියෙන්නේ. හරි. අපි බලමු 2017 අවුරුද්දේ බහුවර්ණ 22 වන ප්‍රශ්නය. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක ඇතනම් කදිම කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් වඩාත්ම හොඳින් විස්තර කරනු ලබන්නේ පහත කුමන වගන්තියෙන්ද? ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක ඇතනම් කදිම කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් වඩාත්ම හොඳින් විස්තර කරනු ලබන්නේ පහත කුමන වගන්තියෙන්ද? මෙතන ඇතනම් කදිම nice to have කියලා කියන්නේ කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් කියලා කිව්වම ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? කාර්යබද්ධ අවශ්‍යතා කිව්වොත් functional requirements කියලා කිව්වම ඒ කියන්නේ සාමාන්‍යයෙන් පද්ධතියක් නිර්මාණය කරගෙන යනකොට අපිට ගොඩාක් වෙලාවට පද්ධතියෙන් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දේවල් බලාපොරොත්තු වෙන දේවල් ගැන තමයි අපි ඒකෙන් හුඟක් වෙලාවට කාර්යබද්ධ අවශ්‍යතා හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ඒවා වර්ගීකරණය කරගන්නේ ඒකයි. ඒ කියන්නේ ආදානයක් දීලා ඒකට බලාපොරොත්තු වෙන ප්‍රතිදානය එන්නේ කොහොමද? අන්න ඒ අවශ්‍යතාවය කාර්යබද්ධ අවශ්‍යතාවයක් හැටියට ගන්නෙ. කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් කියලා කියන්නේ පද්ධතියෙන් අපි සම්පූර්ණයෙන් කෙලිම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි පද්ධතියෙන් බලාපොරොත්තු වෙන යම්කිසි ලක්ෂණයක් පොදු ලක්ෂණයක් අපි කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය හැටියට ගන්නවා. එතකොට මෙහෙම දෙයක් තියෙනවා නම් හොඳයි කියන අවශ්‍යතාවයක් අපිට කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් හැටියට එහෙම නැත්නම් මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා ආකාරයේ ඇතනම් කදිම කියන මේ ගණයට අපිට ඇතුළත් කරගන්න පුළුවන්. එහෙම බැලුවාම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් කියලා කියන්නේ ඔයගොල්ලෝ හොඳටම අත්දකින්න දෙයක්. ATM යන්ත්‍රයක් ගත්තොත් අපිට ඒක හඳුන්වන්න පුළුවන් automated teller machine කියන එක. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් කියන එක ATM machine එක අනිවාර්යයෙන්ම අපි මේ nice to have කියන වර්ගයට කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් මොකද්ද මෙතනදී විස්තර කරන්න. මේ උත්තර පහෙන් පද්ධතිය පරිශීලකයන්ට මුදල් ආපසු ගැනීමේ පාසුකම ලබා දිය යුතුයමය. ඔව් ඒක ඉතින් අනිවාර්යෙන් තියෙන දෙයක් නේද? ATM එකක් අපි පාවිච්චි කරන්නේ සල්ලි ගන්නමනේ. ඒක ඇත්තටම කියනවා නම් කාර්යබද්ධ අවශ්‍යතාවයක්. පද්ධතිය සියලු පරිශීලකයන්ට මුදල් තැන්පත් කිරීමට ඉඩ ලබා දිය යුතුය. ඔව් ඇත්තටම කෑෂ් ඩිපොසිට් මැෂින් එකක් විදිහට ඒක පාවිච්චි වෙනවා. ඒකත් කාර්යබද්ධයි. පද්ධතිය සියලුම සංවේදන සඳහා බිටු 256ක গুপ্ত ගේතනය භාවිතා කළ යුතුයමය. ඔව් ඒකත් කාර්යබද්ධ අවශ්‍යතාවයක්. පද්ධතියේ ස්පර්ශ තිර අතුරු මුහුණත් පරිශීලකයන්ට ලබා දිය යුතුය. ඒක මොකද හිතන්නේ? ඒක ඇත්තටම කාර්යබද්ධ නොවන එකක්. ඒ කියන්නේ දැන් සමහර ATM තියෙනවා ටච් ස්ක්‍රීන් නැහැ. අර බටන්ස් තමයි තියෙන පරණ ATM machines වල ATMs වල. හැබැයි සමහර අලුත් ඒවා නම් තියෙනවා ස්පර්ශක තිර තියෙනවා දැන් අද කාලේ. තත්පර 5ක් ඇතුළත මුදල් මුදා හැරිය යුතුයමය කියලා එකක් තියෙනවා. ඒකත් කාර්යබද්ධ එකක්. එහෙමනම් මෙතනදී අහන්නේ තියෙනවා නම් හොඳයි කියන වර්ගයට. එහෙම නැත්නම් ඇතනම් කදිම වර්ගයට අයත් කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් ගැන අහන්නේ. එහෙමනම් ස්පර්ශක තිර අතුරු මුහුණ පරිශීලකයන්ට ලබා දිය යුතුය කියන එක තමයි මේ ගණයට අපිට අයිති වෙන්නේ. අපි ඊළඟට බැලුවොත් ඒ අවුරුදු 23 වෙනි ප්‍රශ්නය.
23 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ තොරතුරු අලෙවි තොරතුරු පද්ධතියක දත්ත ගැලීම් සටහනක් පහත දක්වා ඇති සංකේතය අඩංගු වූ ගෙවීම් තොරතුරු වගයක් නිරූපණය කරනවා කියලායි කියන්නේ. හරිද? යම් කිසි සංකේතයක් අපිට දීලා තියෙනවා. එතකොට මේක මොකක්ද කියන එක තමයි අපෙන් අහන්නේ. එතකොට මේක මොන වගේ දෙයක්ද නිරූපණය කරන්නේ? සාමාන්‍යයෙන් අලෙවි තොරතුරු පද්ධතියක් කියලා බැලුවාම අනිවාර්යයෙන්ම මේකේ අපිට කියන දෙයක් තමයි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මේක ගොනු බන්දේසියක්ද කියන එක, ෆයිල් ට්‍රේ එකක්ද මෙතන මෙයා පෙන්වන්නේ කියන එක, ඝන කඩදාසි ගොනුවක්ද, කාඩ්බෝඩ් ෆයිල් එකක්ද මෙතනින් මේ කියන්නේ කියන එක. එහෙම එකක් නෑ. ඝන කඩදාසි ගොනුවක් කියලා එකක් මෙතන අදහස් කරන්නේ නෑ. මොකද මේක තනිකරම මේ පරිගණක පාදක තොරතුරු පද්ධතියක් නිසා මේ අපි ඒ සම්බන්ධයෙන් ඒවා ගැන කතා කරනවා මිසක් මැනුවල් සිස්ටම් වලට අදාළ ඒවා ගැන අපි කතා කරන්නේ නැහැ. අනිත් එක තමයි ගොනු කැබිනට්ටුවක් කියන එක. ෆයිල් කැබිනට් එකක් ගැන අපි එහෙම එකක් ගැනත් මෙතන කතා කරන්නේ නැහැ. ඊළඟට දෘඩ ඩිස්කයක් තුල ඇති දත්ත ගොනුවක් කියන එක. ඊළඟට අහනවා දෘඩ ඩිස්කයක් තුල ඇති తాවකාලික දත්ත ගොනුවක් කියලා මේකේ අදහස් කරනවා. ඒ එකක්වත් නෙමෙයි. නිවැරදිම උත්තරය වෙන්නේ ගොනු බන්දේසිය කියන එක තමයි මේ සංකේතය නිරූපණය කරන නිවැරදිම වචනය. ගොනු බන්දේසියක්, ෆයිල් ට්‍රේ කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. පැහැදිලිද? ඊළඟට 29 වෙන්න ඇල්ගොරිතම සම්බන්ධයෙන් පහත දක්වන කුමන වගන්තිය සත්‍ය වේද කියලා යහන්නේ. කුමන වගන්තිය සත්‍ය වේද කියලා අහනකොට අපෙන් අහනවා ගැටලුවක් විසඳීමට යොදා ගන්නා පියවරවල සමූහයක් ඇල්ගොරිතමයක් හැටියට හැඳින්වේ කියලා. ඊළඟට වාක්‍යය දීලා තියෙනවා ගැටලුවක් විසඳීමට යොදා ගන්නා කාර්යවල අනුක්‍රමයක් ඇල්ගොරිතමයක් හැටියට හඳුන්වනවා කියලා. කාර්යවල අනුක්‍රමයක් හැටියට. ඊළඟට අපෙන් අහනවා ඕනෑම ගැටලුවක් විසඳීමට වැඩිමානාත්ම තිබිය හැකි එක ඇල්ගොරිතමයක් පමණි කියලා. ඇල්ගොරිතමයකට අපරිමිත පියවර සංඛ්‍යාවක් තිබිය හැක කියලාත් කියනවා. එතකොට ඇල්ගොරිතමයක් පරිමිත කාලයක් තුලදී අවසන් වීමට අවශ්‍ය නොවේ කියලාත් කියනවා. එතකොට මෙතනදී අහන්නේ කුමන වගන්තිය සත්‍ය වේද කියන එකයි අහන්නේ. පියවරවල සමූහයක් හැටියට අපිට ඇල්ගොරිතමයක් හඳුන්වන්නේ නැහැ. මේකේ ඇත්තටම නිවැරදිම පිළිතුර වෙන්නේ දෙවෙනි උත්තරය. පියවරවල අනුක්‍රමයක් ඇල්ගොරිතමයක් හැටියට හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ කාර්යවල අනුක්‍රමයක් හැටියට. පියවරවල අනුක්‍රමයක් හැටියට නෙමෙයි කාර්යවල අනුක්‍රමයක් හැටියට. එතකොට ඒකෙන් අපිට පැහැදිලිවම දැන් ඕනෑම ගැටලුවක් විසඳ ගන්නකොට අපිට ඇල්ගොරිතමයක් ලියන්න පුළුවන් ක්‍රම සහ විදි තියෙනවා. එකක් තමයි ව්‍යාජකේත, අනිත් එක තමයි ගැලීම් සටහන්. ගැලීම් සටහනක් ආකාරයෙන් ඇඳලා පස්සේ අපිට ඇල්ගොරිතමය නිර්මාණය කරගන්න හරි පහසුයි. එතකොට ඒ යොදා ගන්න කාර්යවල අනුක්‍රමය ගලාගෙන යාම තමයි ඇල්ගොරිතමය කියලා අපිට හඳුන්වන්නේ. එතකොට එක ඇල්ගොරිතමයක් විතරයි තියෙන්නේ කියන එක පිළිගන්න බෑ. එකම ගැටලුව අපිට ඇල්ගොරිතම කිහිපයකින් බලා විසඳ ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට එකම එක නෙමෙයි ඇල්ගොරිතම විසඳුම් කිහිපයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් එතනිනුත් වඩාත් කාර්යක්ෂමක දේ මොකද්ද කියන එක තමයි අපිට හොයන්න තියෙන්නේ. ඊළඟට ඇල්ගොරිතමයකට අපරිමිත පියවර සංඛ්‍යාවක් තිබිය හැක කියලා කියනවා. අපරිමිත පියවර සංඛ්‍යාවක් තියෙනවා කියලා කියන්නේ unlimited steps ගානක් තියෙනවා වෙන්න පුළුවන් කියලා යහන්නේ. සාමාන්‍යයෙන් ඇල්ගොරිතම් එකක් කොහොම හරි පටන් ගත්තාම යම්කිසි තැනකින් අවසාන විය යුතුයි output එක ලබා දෙන්න. එහෙම බැලුවාම ඇල්ගොරිතම් එකකට මේ අපරිමිත පියවර සංඛ්‍යාවක් තියෙනවා කියන එක පිළිගන්න අමාරුයි. හරිද? ඒ කියන්නේ unlimited steps ගානක් තියෙනවා කියලා කියන්න බෑ. යම්කිසි තැනකදී ඒක නතර වෙනවා. ඒ නිසා හතරවෙනි උත්තරේ වැරදි. ඇල්ගොරිතමයක් පරිමිත කාලයක් තුලදී අවසාන වීමට අවශ්‍ය නොවේ කියලා කියනවා. ඒකත් වැරදි. ඒ කියන්නේ යම්කිසි නිශ්චිත කාලයකදී අවසන් විය යුතුයි.
කොහොම කරත් අත්‍තරම අපි සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දන්නවා මේ ගැටලුවක් විසඳනවා කියලා කියන්නේ පරිගණකයකින් අපි මේ ප්‍රෝග්‍රෑම් එකක් වගේ මේක හදනවා නම් ප්‍රෝග්‍රෑම්ස් කරනකොට අපිට හැමතිස්සෙම නිශ්චිත කාලයක් ඇතුළත මේක ඉවර වෙන්න ඕනේ. ඒ කියන්නේ ඊටමත් වේගයෙන් ඊටමත් ඉක්මනින් ඒක ඉවර වෙන්න ඕනේ. අපි කැමති නැහැනේ මේ සාමාන්‍ය not responding බවට පත් වෙලා තිනවට. ඒ කියන්නේ ගොඩාක් ටයිම් එක අරගෙන ගැටලුව විසඳන්න ස්ලෝ එකේ විසඳන්න පරිගණක වලින් අපි ප්‍රෝග්‍රෑම් ලියන්නේ ගැටලු විසඳන්න අපි හිම බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම කාලය ගත වෙන එක අඩු කරන්න ඕන නිසානේ අපි පරිගණක පාදක පද්ධතියකට මේ යොමු වෙන්නේ. එවැනි අවස්ථාවකදී අපිට කිසිම උවමනාවක් නැහැ. මොකද්ද? මේ පරිමිත කාලයක් තුළදී අවසන් නොවන තත්ත්වයකට යන්න. පරිමිත කාලයක් තුළදී අවසන් විය යුතුයි. එහෙමනම් ගැටලුව විසඳීම සඳහා යොදා ගන්නා කාර්යවල අනුක්‍රමයක් ඇල්ගොරිතමයක් ලෙස හැඳින්වේ කියන උත්තරය තමයි මෙතනදී වඩා නිවැරදි වාක්‍ය නිවැරදි පිළිතුර හැටියට අපිට බාර ගන්න වෙන්නේ. ඒ නිසා දෙවෙනි උත්තරය එතනට එන්නේ. 30 වෙනි එක අත්‍යවශ්‍ය නොවන කාර්යබද්ධ හා කාර්යබද්ධ නොවන ලෙස පද්ධතියක අවශ්‍යතා වර්ගීකරණය කළ හැකිය. බැංකුවක ATM යන්ත්‍රය පරිශීලකයෙකුට වැරදි ලෙස රහස් සංඛ්‍ය ඇතුළත් කිරීමට උත්සාහක අවස්ථා 3කට වඩා ඉඩ ලබා නොදිය යුතුයමය. ATM යන්ත්‍රයක් පරිශීලකයෙකුට වැරදි ලෙස රහස් සංඛ්‍ය ඇතුළත් කිරීමට උත්සාහක අවස්ථා 3කට වඩා ඉඩ ලබා නොදිය යුතුයමය. මේ සඳහන් අවශ්‍යතාවය නිවැරදිව වර්ගීකරණය කරන්නේ පහත සඳහන් කුමකින්ද? එතකොට මොකක්ද එතනදී කියන්නේ? කොට සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන මේ වර්ගයට අයිති වෙනවාද කියන එක අපි බලමු. පළවෙනි එක කියන්නේ අත්‍යවශ්‍යයි කාර්යබද්ධයි කියලා. අත්‍යවශ්‍යයි කාර්යබද්ධයි කියන එක. ඊළඟට කියන අත්‍යවශ්‍යයි කාර්යබද්ධ නොවන කියන එක. ඊළඟට අත්‍යවශ්‍ය නොවනයි කාර්යබද්ධ කියලා කියනවා. අත්‍යවශ්‍ය නොවන කාර්යබද්ධ නොවන අත්‍යවශ්‍ය හෝ අත්‍යවශ්‍ය නොවන එහෙම ඊළඟට කාර්යබද්ධ කියලාත් කියනවා. දැන් එහෙම බලද්දී මොකද්ද මෙතනින් අපිට බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙන්නේ? එතකොට දැන් සාමාන්‍යයෙන් එතනදී ATM යන්ත්‍රය පරිශීලකයෙකුට වැරදි ලෙස රහස් සංඛ්‍ය ඇතුළත් කිරීමට උත්සාහක අවස්ථා 3කට වඩා ඉඩ ලබා නොදිය යුතුයමයි කියලායි කියන්නේ. පින් එක තුන් පාරකට වැඩිය වරද්දන්න බෑ කියන එක. හරිද? වඩා ඉඩ ලබා නොදිය යුතුයමය කියලායි කියන්නේ. එතකොට මේ සිනාරියෝ එකේ හැටියට මේක කොහොම කළත් වැරදි අංකයක් ඇතුළත් කරන්න වැඩි අවස්ථා ගාණක් දෙන්න බෑ කියලා කියන එක අපිට ATM එකකින් බලාපොරොත්තු වෙන්න ඕනේ. හරිද? ඒක අත්‍යවශ්‍යයි. හරිද? අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ නිසා අපිට 3 4 5 උත්තර තුනම බැහැර කරන්න පුළුවන්. ඒ නිසා දැන් 1 2 විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. දැන් ඊළඟට අපිට බලන්න ඕනේ මේක කාර්යබද්ධද කාර්යබද්ධ නොවනද කියන එක. කාර්යබද්ධ කියලා කිව්වොත් ඒකේ අදහස් කරන්නේ මම කිව්වා පැහැදිලිවම අපිට යන්ත්‍රයෙන් බලාපොරොත්තු වෙන දෙයක්. එතකොට වැරදි ලෙස රහස් සංඛ්‍ය ඇතුළත් කිරීමට අවස්ථාව ලබා නොදෙන්න ඕනේ කියන එක අපිට කාර්යබද්ධ අවශ්‍යතාවයක් හැටියට හඳුනා ගන්න පුළුවන්. හැබැයි අපිට මෙතන දීලා තියෙන්නේ උත්සාහක අවස්ථා 3කට වඩා ඉඩ ලබා නොදිය යුතුයමයි කියන එකයි. එතකොට වැරදි පින් එකක් ගහන්න ඉඩ දෙන්න බෑ කියන එක අපි දන්නවා. හැබැයි ඒ පින් එක වැරදි විදිහට තුන් පාරකට වැඩිය කරන්න දෙන්නේ නැහැ කියන එක අපිට අනිවාර්ය කරන්න බෑ. තුන් සැරයක් වරද්දන්න chance එක දෙනවා කියන එක අපිට අනිවාර්ය කරන්න බෑ. ඕනම නම් තුන් පාරක් දෙන්න පුළුවන්. ඕනම නම් 5 වතාවක් දෙන්න පුළුවන්. ඕනම නම් 1 වතාවක් දෙන්න පුළුවන්. නේද? එතකොට ඒක ඇවිල්ලා දැන් කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් කියලා කියන්නේ ඒක ඩිරෙක්ට්ලි බලාපොරොත්තු වෙන්නේ නැහැ පද්ධතියෙන්. හැබැයි තිබුණොත් හොඳයි. තිබුණොත් හොඳයි කියන වගේ අර අපි මේ පාඩමේ මුලදිම කතා කරා වගේ අර nice to have කියන වර්ගය මෙතන අපි බලාපොරොත්තු වෙනවා. උත්සාහක අවස්ථා 3කට වඩා ඉඩ ලබා නොදිය යුතුයමයි කියලා මෙතන කියන්නේ. අන්න එහෙමනම් අපිට තිබුණත්
හොඳයි කියන තැනට අපි යන්න ඕනේ. ඒ නිසා අපේ නිවැරදි පිළිතුර වෙන්න ඕනේ අත්‍යවශ්‍යයි. හැබැයි ඒක කාර්යබද්ධ නොවන. හරිද? වැරදි රහස් අංකය ඇතුළත් කරන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ කියන එක කියලා තිබුණා නම් එහෙම විතරක් නම් අන්න කාර්යබද්ධ කියන එක අපිට ගන්න පුළුවන්කම තියෙනවා. මෙතන කියන්නේ වැරදි අංකය 3 වතාවකට වැඩිය ගහන්න දෙන්න බෑ. එහෙමනම් ඒක කාර්යබද්ධ නොවන එකක් හැටියටයි හඳුන්වන්නේ. ඒ නිසා දෙවන උත්තරය තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. අපි ඊළඟට බලමු ඒ අවුරුද්දේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණේ. ව්‍යුහගත රචනා ප්‍රශ්නය මෙන්න මෙහෙමයි තියෙන්නේ. බුක්ලන්ඩ් ආයතනයේ වෙළඳ තොරතුරු පද්ධතියේ දත්ත ගැලීම් රූප සටහනේ හිස්තැන් පහත ඡේදයේ තද පැහැති අකුරෙන් දක්වා ඇති පමණක් වචන භාවිතයෙන් පමණක් පුරවන්න කියලා. දැන් ඇත්තටම අද ගොඩක් වෙලාවට රචනා ප්‍රශ්නවලදී 2018 ඉඳලා ඔයාලට එන්නේ මෙන්න මේ වගේ එකක්. ඇත්තටම මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් එන්නේ නැහැ. දැන් රචනා ප්‍රශ්නයක් තමයි එන්නේ. එතකොට 2018 6 වෙනි ප්‍රශ්නේ හැටියට දිගටම එතනින් එහාට දෙන්න පටන් අරගෙන තියෙනවා. එහෙම බැලුවොත් මේ වගේ අපිට ලේබල් කරන්න තමයි හුඟක් තැන්වලදී එන්නේ. හරිද? ඉතින් ඒක පාවිච්චි කරලා තමයි තියෙන්නේ. ඉතින් 2017 අවුරුද්දේ ඇවිල්ලා තිබුණේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් විදිහට අපි බලමු. බුක්ලන් යනු වෙනත් මූලාශ්‍ර මගින් සාමාන්‍ය ලබාගත නොහැකි දුර්ලභ පොත් වෙළඳාම සම්බන්ධ විශේෂත්වයක් දක්වන පොත් තලක්. දුර්ලභ පොත්වල මිල ඉහළ නිසා බුක්ලන්ඩ් ආයතනයේ පුරුද්දක් වශයෙන් ඕනෑම පොතකින් එක පිටපතක් පමණක් වරකට රඳවා ගනී. සාමාන්‍ය පාරිභෝගිකයෙක් පොතක් ගැන විමසීමක් අන්න පොතක් ගැන විමසීම කියන එක තද කළු අකුරෙන් තියෙන එකක්. ඔන්න හොඳට ඒව ගැන අවධානය යොමු කරන්න. දුරකථනයෙන් කරන්නේ හෝ බුක්ලන්හි විකුණුම් සහායක ගෙනි. ඒ කියන්නේ පාරිභෝගිකයෙක් පොතක් ගැන විමසන්නේ over the phone ඒකේ විකුණුම් සහායක ගෙන් කියන එක. එතකොට එහෙම ඉන්න කෙනෙක් ඒ වගේ පොතක් තියෙනවද කියලා පරීක්ෂා කරන්න භාණ්ඩ ලේඛන ගොනුව. හරිද? ඒක මෙතන ඔයාලට දකින්න ලැබෙනවා. භාණ්ඩ ලේඛන ගොනුවක් කියලා එකක් තියෙනවා. පොතෙහි විස්තර පරීක්ෂා කරනවා. මේ තියෙන්නේ ඒ අවස්ථාව. හරි? එතකොට පොතක් ගැන විමසන එකක් ගැන මෙන්න මෙතනින් තියෙනවා පැහැදිලිවම. පොතක් ගැන විමසන එකක් ගැන කියනකොට මෙන්න මේ භූතාර්ථය මොකද්ද වෙන්නේ? අනිවාර්යයෙන්ම අපිට තේරුම් ගන්න පුළුවන් මෙතන පාරිභෝගිකයා කියන එක තමයි මෙන්න මේ රවුම ඇතුළට යන්නේ කියන එක. ඒ සිනාරියෝ එක තමයි මේ කියලා තියෙන්නේ තාම. හරිද? එතකොට පාරිභෝගිකයෙක් මේක ගැන විමසනවා කියලා කිව්වාම ඊළඟට අපෙන් බලාපොරොත්තු වෙන්නේ දැන් භාණ්ඩ ලේඛනයෙන් පොතේ තියෙන විස්තර ගැන මෙතනදි කියනවා. අපි ඊළඟට බැලුවොත් වෙළඳ සහායක රැඳවුම් ඉල්ලීම් බන්දේසිය. හරි විස්තර පරීක්ෂා කරයි. ඊට පස්සේ භාණ්ඩ ලේඛන ගොනුව තුළ මේ පොතේ විස්තර හමු වුවහොත් හරිද? පොතේ විස්තර හමු වුවහොත් වෙළඳ සහායක රැඳවුම් ඉල්ලීම් බන්දේසිය පරීක්ෂා කළ බලා පොතේ தත්ත්වය ලබාගත හැකි බවට තහවුරු කරගෙන විමසීමට පිළිතුර සපයයි. ඒ කියන්නේ පොත තියෙනවද කියලා ඉස්සෙල්ලා බලනවා. ඒ කියන්නේ මෙන්න මෙතනින් ආවට පස්සේ මෙතනින් එන්න කෙලින්ම. හරි. දැන් හොඳට බලන්න මේ මෙන්න මෙතන මේ දත්ත ගැලීම් ඇවිල්ලා තියෙන විදිය කොහොමද කියන එක. දැන් අපේ පාරිභෝගිකයෙක් ඇවිල්ලා පොතක් ගැන විමසලා ඉවරුණායින් පස්සේ ෆයිල් ට්‍රේ එකෙන් ඒක බලලා ඉවර කරලා භාණ්ඩ ලේඛනයේ මේවා තියෙනවද කියලා බලලා ඊට පස්සේ බලන්න මේක රැඳවුම් ඉල්ලීම කියලා තියෙනවා තවත් ෆයිල් ට්‍රේ එකක්. මේ ගොනු බන්දේසියක් තියෙනවා. එතකොට ඒක තියෙනවද නැද්ද කියන එක තමයි ඒකෙන් බලන්නේ මේ පොත තියෙනවද නැද්ද කියන එක පරීක්ෂා කරන එකයි. එහෙමනම් අපිට බලන්න වෙනවා මෙන්න මේ මෙතන මොකද්ද කියන එක. මේකට තමයි මේ රැඳවුම් බන්දේසිය කියන තැනට තමයි මෙතනට එන්නේ. හරිද? රැඳවුම් ඉල්ලීම් බන්දේසිය කියලා කිව්වොත් ඒක එන්නේ මෙන්න මෙතනට. පොතේ தත්ත්වය ලබාගත හැකි බවට පොතේ தත්ත්වය කියන එක තමයි මෙන්න මෙතනට මේ ඊතලයට එන්නේ. ඊළඟට මෙතනට එන්නේ පොතේ தත්ත්වය කියන තැනම තමයි. විමසීමට පිළිතුර සපයනවා. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව. හරිද? ලබාගත හැකි බව නම් පාරිභෝගිකයා පොත වෙන් කර ගැනීමට අදහස් කරයි නම් හරිද?
විකුණුම් සහායක විසින් පාරිභෝගිකයාගේ පෞද්ගලික තොරතුරු ලබාගෙන ඒ පොත තවදුරටත් ලබාගත නොහැකි වෙනසේ රැඳවුම් ඉල්ලීමක් රැඳවුම් බන්දේසිය වෙත යවනවා. එතකොට දැන් පාරිභෝගිකයා මෙතන ඉන්නවා. එයා බලන්නේ මොකද්ද? ඔන්න ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් එයාගේ පුද්ගලික තොරතුරු ටික මෙතනදී ඇතුළත් කරගන්නවා. එතකොට රැඳවුම් ඉල්ලීම කියන තැනට ආපහු මෙතන මේ data flow එක එනවා මේ අතට. හරිද? මෙන්න මේ අතට මේක ගමන් කරනවා. එතකොට මේ අතට මෙහෙම ආවට පස්සේ දැන් ඔන්න ඒ කාර්යභාරය ඉවරයි. හරි? පාරිභෝගිකයෙක් ආවා. එයා සම්පූර්ණයෙන් පොතක් ගැන විමසලා බලනවා. එතකොට විකුණුම් සහායක කරන්නේ මොකද්ද? භාණ්ඩ ලේඛනය පරීක්ෂා කරලා බලලා පොතේ විස්තර බලනවා. ඊට පස්සේ ඒක ගන්න පුළුවන්ද බැරිද කියන එක ඒ අතරදී චෙක් කරලා බලනවා රැඳවුම් ඉල්ලීම කියන තැනින්. හරිද? ඒක තියෙන්නේ මෙතන පොතේ මේ තත්ත්වය ලබා ගන්න පුළුවන්ද බැරිද කියන එක තමයි මෙතනට එන්නේ. එහෙම ආවට පස්සේ පාරිභෝගිකයා ඒක ගන්න බලාපොරොත්තු වෙන ඉන්නවනේ එයාගේ පුද්ගලික තොරතුරු ටික ගන්නවා. ඒක ඉන්නේ මෙතනට පුද්ගලික තොරතුරු ටික රැඳවුම් ඉල්ලීම කියන තැන මේක බහලලා තියෙනවා. හරි ඊළඟට බලමු මෙන්න මේ දෙවෙනි ඡේදය දිහා. ඒ පාරිභෝගිකයා ගෙවීම කර පොත ගෙන යාමට පැමිණි විට බොක්ලන්හි අය කැමි රැඳවුම් ඉල්ලීම් බන්දේසිය පරීක්ෂා කර පාරිභෝගිකයා විසින් කරන ලද රැඳවුම් ඉල්ලීම සොයා ගන්නවා. එතකොට මෙන්න මේ අවස්ථාව තමයි දැන් මේ එන්නේ. හරි? මෙන්න මේ පැත්ත ගැන දැන් මේ කතා කරන්නේ මේ දෙවෙනි ඡේදයෙන්. එතකොට අය කැමි තමයි මෙතනට එන්නේ. අය කැමි ආවට පස්සේ එයා මොකද කරන්නේ? අය කැමි මේ රැඳවුම් ඉල්ලීම් වන්දේසිය පරීක්ෂා කරලා බලලා පාරිභෝගිකයා කරන ලද අදාළ රැඳවුම් ඉල්ලීම සොයා ගන්නවා. හරි? එතකොට මේ හැමතිස්සෙම ෆයිල් ට්‍රේ එක ඩේටාබේස් එකකින් මේ තමයි මේ පැත්තට තමයි ගමනාගමනය සිද්ධ වෙන්න ඕනේ. හරි? ප්‍රොසෙස් එකෙන් මේ පැත්තට එන්න බෑ. ඒ නිසා බලන්න ඊතල ගමන් අරන් තියෙන දිශාව. ඊළඟට මෙතනට ආවට පස්සේ දැන් ඒක හොයාගෙන ආවට පස්සේ රැඳවුම් ඉල්ලීම වළංගුයි නම් ඒ කියන්නේ දැන් ඇත්තටම මෙතනදී විකුණුම් සහායක කරන්නේ අපිට පාරිභෝගිකය කරන්න ඔන්ලයින් පොතක් තියෙනවා නම් ඒක ගන්නවා කියලා එයා රිසර්ව් කරගන්න එක විතරයි. එතකොට එයා තමයි පාරිභෝගිකයා පොත ගන්න නම් ෆිසිකලි එන්න ඕනේ ඒ ආයතනයේට. ඊට පස්සේ ඒ අතරට එයා ඕඩර් එක දාලා තියෙනවද කියලා චෙක් කරන එක තමයි අය කැමි කරලා බලන්නේ මේ අවස්ථාවේදී. ඒක කරගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ පාරිභෝගිකයා විසින් කරන ලද ගෙවීම පිළිගෙන. එතකොට ඔන්න පාරිභෝගිකයා ගෙවනවා කියන එක තමයි මේ මෙතනින් තියෙන්නේ. ගෙවීම කරනවා. ගෙවීම පිළිගෙන ගෙවීම් ලදුපතක් පාරිභෝගිකයාට ලබා දීම කරනවා. ගෙවීම් ලදුපතක් පාරිභෝගිකයාට ලබා දීම කරනවා. හරිද? විකිණීම අවසන් කරනවා. එවිට පොත ඉවතට රැගෙන යාමට පාරිභෝගිකයාට ඔන්න අවසරය ලැබෙනවා. අය කැමි ගෙවීම් ලදුපතේ පිටපතක් ගෙවීම් ලදුපතේ පිටපතක් කොහාටද යන්නේ විකුණුම් ගොනුව තුල ගොනුගත කරන අතර අවසානයේදී ඒ භාවිතයෙන් විකුණුම් වාර්තාවක් සකස් කරනවා බුක්ලෑන්ඩි අයිතිකරු වෙත යවනවා. එතකොට ගෙවීම් ලදුපතේ පිටපතක් මේ අතරේදී මෙතනට යවනවා. හරිද? එතකොට මේක එහෙනම් මොකද්ද වෙන්නේ? විකුණුම් ගුණුව කියලා බවට මේක අපිට හඳුන්වන්න පුළුවන්. හරිද? ඒ අතරේදී ඒ පිළිබඳව විකුණුම පිළිබඳව වාර්තාවක් හදනවා. හරිද? විකුණුම් වාර්තාවක් සකස් කරනවා. එයා ඉන්නේ මෙතනට. එයා යවන්නේ කොහාටද? අයිතිකරු ගාවට. එහෙමනම් අයිතිකරු ඉන්නේ මෙන්න මෙතනට. හරිද? අයිතිකරු මෙතනට ආවට පස්සේ සෑම විකිණීමකින්ම පසුව අය කැමි භාණ්ඩ ලේඛන ගොනුව තුළ ඇති පොත්වල විස්තර නවීකරණය කර තොගය යාවත් කාලීනව පවත්වාගෙන යනවා. අයිතිකරු විසින් බුක්ලන් වෙත පොත් සපයනකොට ඔහු විසින් අය කැමි වෙත පොත්වල විස්තර යවනවා. අය කැමි විසින් ඒවා එකින් එක භාණ්ඩ ලේඛන ගොනුවට එකතු කරනවා කියලා තියෙනවා. දැන් මෙතන නම් ඒගොල්ලෝ ඊතල දෙකක් ප්‍රශ්නේ දීලම තියෙන දෙපැත්තට ඇඳලා. හරි? ඉතින් ඒ අර දෙපැත්තම යනවා කියන සංකේතවත් නේ. නමුත් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න මෙහෙම database එකෙන් ෆයිල් ට්‍රේකින් තමයි process එක පැත්තට ඊතලේ යන්නේ කියන එක මතක තියාගන්න.
එතකොට දැන් අපිට මේ ප්‍රශ්නේ කියන්නේ මෙහෙමයි මේ තද කළු අකුරෙන් මුද්‍රිත වචන යොදලා තමයි මේ හිස්තැන් පුරවන්න එන්න කියන එක අපිට තියෙන්නේ. අපි බලමු ඒක කොහොමද නිවැරදිව පිළිතුරු එන්නේ කියන එක. ඉස්සල්ලාම පාරිභෝගිකයෙක් එනවා. පාරිභෝගිකයා ඇවිල්ලා පොත ගැන විමසීමක් කරනවා. පොත ගැන විමසීමක් කරාට පස්සේ මෙතනට ඇවිල්ලා භාණ්ඩ ලේඛනේ තියෙනවද කියලා බලලා ඒක තියෙනවා නම් ඊට පස්සේ මොකද්ද බලන්නේ රැඳවුම් මිල්ලීම කියලා තියෙනවා ගොනු බන්දේසියක් එහෙම නැත්නම් ෆයිල් ට්‍රේ එකක්. එතනින් බලනවා ඒ පොත තියෙන පොත ගන්න පුළුවන් තත්ත්වයක තියෙන්නේ. ඒ පාරිභෝගිකයාට ගන්න පුළුවන් තත්ත්වයේද. එතකොට මේ පොතේ තත්ත්වය තමයි මෙතනට එන්නේ. ඒක ආවයින් පස්සේ ඊළඟට බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒ පොත ගන්න පුළුවන් මට්ටමක තියෙනවා නම් available නම් පාරිභෝගිකයාගේ පුද්ගලික තොරතුරු ගන්නවා. ඒ අතර වාරෙදිම රැඳවුම් ඉල්ලීම කියන එක මේ අය කැමි වෙතටත් යවනවා ඒ අතර වාරෙදී. හරිද? අය කැමි වෙතටත් යවනවා. මේ තියෙන්නේ ඒක. එතන ළමයි පුද්ගලික තොරතුරු කියන එකත් එතනට එන්න ඕනේ. හරි. ඊට පස්සේ ලදුපත කියන තැනට ලදුපත කියන එක පාරිභෝගිකයන් නිකුත් කරනවා. එයා ගෙවුවායින් පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? විකුණුම් වාර්තාවක් එනවා. විකුණුම් වාර්තාව එනකොට අනිත් පැත්තෙන් අයිතිකරු වෙතට ඒ කොටස යනවා. හරි. මෙතන දරුවනේ තව එක දෙයක් එන්න ඕනේ. පුද්ගලික තොරතුරු කියන එක එන්න ඕනේ. හරි. එතකොට තමයි මේක සම්පූර්ණ වෙන්නේ. අපි බැලුවොත් 2016 අවුරුද්දේ මේ විදිහටම MCQ ප්‍රශ්න දිහා බැලුවොත් පහත දක්වා ඇති පද්ධති ක්‍රියාවට නැංවීමේ ක්‍රම සලකා බලන්න කියලා කියනවා. පද්ධති ක්‍රියාවට නැංවීමේ ක්‍රම සලකා බලන්න කියලා කිව්වම මෙතනදී බලාපොරොත්තු වෙනවා මොකද්ද? රේඛීය කලා සමාන්තර කියලා පද්ධති ක්‍රියාවට නැංවීමේ ක්‍රම තුනක් ගැන ඩිප්ලොයිමන්ට් කරන ආකාරය එහෙම නැත්නම් ඉම්ප්ලිමන්ට් කරන ආකාරය ගැන මෙතනින් කියන්නේ. ඩිරෙක්ට් ඍජු ස්ථාපනය කලා ස්ථාපනය එහෙම නැත්නම් අවදි ස්ථාපනය කියලා අපි ඒක හඳුන්වන සමාන්තර ස්ථාපනය සහ නියමු ස්ථාපනය කියලා තවත් එකක් තියෙනවා. හරි. මතක් කරගන්න එක මොකද්ද කියන එක ඍජු ස්ථාපනය කියලා කියන්නේ පරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම අයින් කරලා දාලා අලුත් පද්ධතිය එහෙන් පිටින්ම තියෙන. එතකොට පරණ පද්ධතියක් තියන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ඒක ටිකක් අවදානමක් තියෙනවා. කිසිම හේතුවක් මත අපි පැරණි පද්ධතිය එතන ඉහට කොහෙත්ම පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා ඒක යම් අවදානාත්මක දෙයක්. කලා පද්ධතියක් කියලා කියන්නේ ෆේස් අවදි ස්ථාපනය කියලා කියන්නේ මොකද්ද? ඒ පද්ධතියේ එක ෆන්ක්ෂන් එකක් මුලින්ම ඉම්ප්ලිමන්ට් කරනවා හැමතිස්සෙම. හැම තැනටම. යම් කිසි ආයතනයක හරි දැන් මොනවා හරි සිස්ටම් එකක් අපි පාවිච්චි කරනවා නම් ඒක ඉන්පුට් කරන්න පුළුවන් පැත්ත විතරක් පරිගණකය පාවිච්චි කරලා අපි ඒක විතර මුළු ආයතනය පුරාවටම දෙනවා. ඊටු ටික පරණ විදිහට කරගෙන යන්න දෙනවා. ටික කාලයක් ගිහිල්ලා ඒක අප්ඩේට් කරන්න පුළුවන් ෆන්ක්ෂන් එකක් තියෙනවා නම් ඒක විතරක් ඉම්ප්ලිමන්ට් කරනවා. හරි. එතකොට ක්‍රමානුකූලව තමයි හරි අවදියෙන් අවදියට තමයි ෆේස් එකෙන් ෆේස් එකට තමයි පද්ධතිය ටික ටික ස්ථාපනය වෙන්නේ. එහෙම වුණාම ඒක කලා ස්ථාපනය හැටියට අපි හඳුන්වනවා. සමාන්තර ස්ථාපනය කියලා කියන්නේ parallel implementation එකක් කියලා කියන්නේ පරණ සිස්ටම් එකක් තියෙන ගමන් ඒක එක්කම අලුත් පද්ධතියක් ධාවනය කරනවා ටික කාලයක්. ඊට පස්සේ අපිට පුළුවන් පැරණි පද්ධතිය ඉවත් කරලා දාන්න. දෙකම එකපාරම දුවනවා මේ යන ක්‍රමවේදයේ හැටියට. හරි. එතකොට අපෙන් අහන්නේ හදිසි ඇමතුම් මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාවට නැන්වීම සඳහා ඉහත ක්‍රම අතරින් නිර්දේශ කළ හැකි කවරක්ද කියලා. එතකොට හදිසි ඇමතුම් පද්ධතියක් කියන එක සාමාන්‍යයෙන් ඒක බොහොම ඉමර්ජන්සි කේස් එකක් නිසා අපිට ඍජු ස්ථාපනයකට යන එක නම් සම්පූර්ණයෙන්ම අවදානම් ක්‍රියාවක්. ඍජු ස්ථාපනයකට යන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. අවදි ස්ථාපනය කියන එක බැලුවාම ඒ ක්‍රමවේදයේ හැටියට දරුවනේ ඒක ස්ලෝ සිස්ටම් එකක්. ඒ කියන්නේ ස්ලෝ ක්‍රමවේදයක්, ස්ලෝ ඉම්ප්ලිමන්ටේෂන් එකක් තියෙන්නේ. ඉතින් හදිසි ඇමතුම් ක්‍රමවේදයේ මෙහෙයුම් පද්ධතියක ඇත්තරම ඒ වගේ බොහොම කාලය අරගෙන ඉම්ප්ලිමන්ට් කරනවා කියන එක තේරුමක් නැහැ. හරි. ඒ කියන්නේ ගොඩාක් වේගෙන් ඒක ඒ කියන්නේ මේ අවදානමක් සහිතව ඉතා ඉක්මනින් කරන එක හොඳත් නැහැ. ගොඩාක් කාලය අරගෙන හිමීට ඒක මේ ඉන්ස්ටෝල් කරන එකත් මේ ස්ථාපනය කරන එකත් එච්චර ගැලපෙන්නේ නැහැ. ඒ නිසා වඩා සුදුසුම ක්‍රමවේදය තමයි සමාන්තර ක්‍රමවේදයකට යන එක. එතකොට ඒකෙන් තියෙන වාසිය මොකද්ද?
සමාන්තර ක්‍රමවේදයකට ගියාම හරි පැරණි පද්ධතියක් තියෙන අතරේම අලුත් පද්ධතිය අපිට ධාවනය කරගෙන යන්න පුළුවන්. ඒ නිසා දෙකේම අර සම මොනවා හරි තියෙන ගැටලුවක් තියෙනවා නම් පැරණි එකට වඩා අලුත් එකේ මොනවා හරි වෙනසක් ගන්න ඕන නම් අපිට ඒ පොඩ්ඩක් ඒ ගැන අවබෝධයකුත් වෙනවා. ඒ නිසා මේ හදිසි ඉමර්ජන්සි කේසස් වලදී බොහොම ක්‍රිටිකල් පද්ධති නිර්මාණය කරනවා නම් තීරණාත්මක මට්ටමේ පද්ධති අපි සාමාන්‍ය ඉම්ප්ලිමන්ට් කරනවා නම් මේ සමාන්තර ක්‍රමවේදයකට යන එක ඉතාම හොඳයි. හරිද? 32 පහත කුමන වගන්තියක් අන්තර්ජාල බැංකු කරන පද්ධතියක අත්‍යවශ්‍ය කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් සඳහා උදාහරණයක් වන්නේද කියලා අහනවා. පහත සඳහන් කුමන වගන්තියක් අන්තර්ජාල බැංකු කරන පද්ධතියක අත්‍යවශ්‍ය කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් සඳහා උදාහරණයක් වන්නේද කියලායි අපෙන් අහන්නේ. එතකොට පද්ධතිය යනු අන්තර්ජාල බැංකු කරන පද්ධතියක අත්‍යවශ්‍ය කාර්යබද්ධ නොවන ඉන්ටර්නෙට් බැංකින් ගැන දැන් මතක් කරගන්න. පද්ධතියෙහි පරිශීලකයන්ට ගිණුම් විවෘත කර ගැනීමට පහසුකම් සැලසිය යුතුමය. ඉන්ටර්නෙට් බැංකින් වලදී වෙබ්සයිට් එකකට ගිහිල්ලා ඒ බැංකුවේ ඉන්ටර්නෙට් බැංකින් ගිණුමක් විවෘත කරගන්න පහසුකමක් තියෙන්න ඕනෙමද? ඔව් ඒක අනිවාර්යෙන් තියෙන්න එපයි. නැත්නම් වැඩක් නැහැ නේ. මේ වගේ e-banking system එකක්. ඒ නිසා ඒක කාර්යබද්ධ අවශ්‍යතාවයක්. අත්‍යවශ්‍යයි හැබැයි කාර්යබද්ධයි. පද්ධතියක එහි පරිශීලකයන්ට ඔවුන්ගේ ගිණුම් ශේෂය පරීක්ෂා කර බැලීමට පහසුකම් සැලසිය යුතුමය. ඉතින් ඉන්ටර්නෙට් එකෙන් බැලන්ස් එක බලන්න අපිට අනිවාර්යයෙන්ම පුළුවන්කම තියෙන්න එපයි e-banking එකකදී. ඒක නැත්තම් වැඩක් නැහැ නේ. ඒ නිසා ඒකත් අත්‍යවශ්‍යයි කාර්යබද්ධයි. කෙලින්ම e-banking system එකකදී ඉන්ටර්නෙට් banking system එකකදී ඒක බලාපොරොත්තු වෙනවා තදින්ම. ඒ නිසා ඒක කාර්යබද්ධයි. පද්ධතියෙහි සියලු sannivedana සඳහා පිටු 256ක গুপ্ত කේතකයක් භාවිතා කළ යුතුමය. එන්ක්‍රිප්ෂන් මෙතඩ් එකක් ගැන අහන්නේ. ඒ කියන්නේ රහස් ඒ කියන්නේ දත්ත ගමනාගමනයේදී ඔයගොල්ලෝ දන්නවා දැන් බැංකු කරන පද්ධතිය කියලා කියන්නේ සිකියුරිටි පැත්ත ඉතාම හොඳින් තියෙනවා. ඒ කියන්නේ දත්ත හොරගම් කරන්න බෑ. දත්ත ගමනාගමනයේදී අපිට ඒක කරන්න බෑ. ජාල කරන පාඩමේදී මම පැහැදිලි කරා গুপ্ත කේතනය කියන එක යොදා ගන්න ආකාරය පිළිබඳව. එතකොට කොමන හේතුවක්වත් නිසාවත් අපිට ඒ දත්ත හොරකම් කරන්න තියෙන්න බෑ. ඒක හරි. මෙතන කියන්නේ බිටු 256ක গুপ্ত කේතනයක් භාවිතා කළ යුතුමයි කියලා. ඔයගොල්ලෝ දන්නවා දත්ත රහස්‍ය ආකාරයකට හැරුවාට පස්සේ බිටු ඕන ප්‍රමාණයකට යන්න පුළුවන්. හැබැයි මෙතන කියන්නේ දැන් බිටු 256ක්ම තියෙන්න ඕනේ කියන එකක් ගැන කියන්නේ. ඒක අවශ්‍ය නැහැ. ඒක කියන්නේ මෙහෙම ඩිරෙක්ට්ලි අවශ්‍ය බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඕනනම් බිටු 128 එකක් හරි වෙන මොකක් හරි ක්‍රමවේදයකට හරි යන්න පුළුවන්. ඒනට 256කම එකක් භාවිතා කළ යුතුමයි කියලා එකක් අපිට කියන්න බෑ. ඒ නිසා ඒක කාර්යබද්ධ නොවන. හරිද? සියලු sannivedana සඳහා গুপ্ত කේතකයක් භාවිතා කළ යුතුමයි කියලා කිව්වොත් බිටු 256 කතාව නැතුව අන්න ඒක එතකොට බැලුවාම මේ බිටු 256 කතන්දරේ නැත්තුව තිබුණා නම් අන්න ඒක මේ කාර්යබද්ධයි කියලා කියන්න පුළුවන්. නමුත් මෙතන කියන්නේ 256ක එකක් තිබිය යුතුමයි කියලා. ඒ නිසා මේක කියන්නේ මොකද්ද? গুপ্ত කේතකයක් තියෙනවා නම් හොඳයි 256ක. ඒ කියන්නේ nice to have. හරි? තිබෙනවා නම් අගේ. අන්න එහෙම එකක් නිසා මේක කාර්යබද්ධ නොවන එකක් කියලා අපිට ගන්න පුළුවන්. චෙක් පොත් ඇනුම් කිරීමේ පහසුකම් සැලසිය යුතුයි කියලා තියෙනවා. එහෙමක කාර්යබද්ධයි. සියලු ජනප්‍රිය වෙබ් අතිරික්ස මත තොරතුරු විදහු කිරීමට හැකි විය යුතුයි කියන එක. ඒ කියන්නේ ඕනම වෙබ් බ්‍රවුසර් එකකින් මේක බලන්න පුළුවන් කියන එක තියෙන්න ඕනේ කියන එක. ඔය එකත් කාර්යබද්ධයි. හරිද? මොකද එක ස්පෙસિෆිකලි විතරක් එක වෙබ් බ්‍රවුසර් එකට සපෝට් කරන විදිහට කරන්න බෑ. එහෙම බෑ. ඒක ඕනම එකකට සපෝට් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෙතනදී අහන්නේ අත්‍යවශ්‍ය කාර්යබද්ධ නොවන එකක් ගැන අහන්නේ. අපිට එහෙම හම්බුනේ එකම එක උත්තරයයි තුන්වෙනි උත්තරය. වගේ සිනාරියෝ එකක් දීලා අපිට DFD එකක් අඳින්න කියලා තියෙන්නේ. මේක ඇත්තටම අඳින්න කියලා තියෙන්නේ මේ context diagram එකක්. හරි? සන්දර්භ රූප සටහන කියලා කියන්නේ context diagram එකක්. ඉතින් ඒකේ සාමාන්‍යයෙන් දත්ත ගැලීම් සටහනේ මූලිකම টොප්ම ලෙවල් එක තමයි අඳින්න කියලා එයා කියන්නේ. ඒ කාලේ කියලා තිබුණේ. හරි? ඉතින් ඒක නම් තරම් අමාරු නැහැ. නමුත් දැන් නම් ගොඩක් වෙලාවට ඔයාලට DFD එකක් ඇඳලා තියෙනවා අර වගේ හිස්තැන් පුරවන්න තමයි ගොඩක් වෙලාවට එන්නේ. අපි මේක බලමුකෝ. මේ පහත දැක්වෙන මාර්ගගත පැවරුම් කළමනාකරණ පද්ධතියේ
ක්‍රියාකාරීත්වය පිළිබිඹු කිරීමට සන්දර්භ රූප සටහනක් අඳින්න කියලා කියනවා. ඔබගේ සටහනේ බාහිර භූතාර්ථ හා දත්ත ගැලීම් පැහැදිලිව දක්වන්න කියලාත් කියනවා. උපකල්පන තියනවා නම් සටහන් කරන්න කියනවා. ICT පිළිබඳව ජාතික විශ්වවිද්‍යාලය දුරස්ථ අධ්‍යාපන වැඩසටහන් පවත්වාගෙන යයි. ඒක NUICT කියලා කෙටියෙන් හඳුන්වන්නේ. එතකොට සිසුන් මාර්ගගතව ඔන්ලයින් පැවරුම් මගින් අඛණ්ඩව ඇගීමට ලක් කරනවා. NUICT හි පැවරුම් අවපතනය කිරීම. ඒ කියන්නේ එහෙම නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්නවා. පිළිතුරු අප්ලෝඩ් කරන්න net assign නම් වූ මාර්ගගත පැවරුම් කළමනාකරන පද්ධතියක් භාවිතා කරනවා. පරීක්ෂකවරු පැවරුම් උත්පාදනය කිරීමට, ඒ කියන්නේ අප්ලෝඩ් කරනවා කිරීමට සහ පිළිතුරුපත් ඩවුන්ලෝඩ් කරන්නට net assign භාවිතා කරනවා. දැන් පොඩ්ඩක් ඔන්න ආපහු තේරුම් ගන්න. මෙහෙම NUICT කියලා විශ්වවිද්‍යාලයක් තියෙනවා. එතකොට ඔන්ලයින් ළමයින්ට assignment මොකක්ද ඩවුන්ලෝඩ් කරගෙන ඒක කරලා answers අප්ලෝඩ් කරන්න පුළුවන්. ළමයි කරන්නේ ඒකනේ. answers download මේ ප්‍රශ්න download කරගන්නවා, answers upload කරනවා, submit කරන්න එහෙමනේ. එතකොට පරීක්ෂකවරු කරන්නේ මොකද්ද? answers download කරලා පිළිතුරුපත් ඇගයීම් කරයින් පස්සේ ලකුණු තමයි upload කරන්නේ. ඒක තමයි මේ කියලා තියෙන්නේ. ලකුණු ඇතුළත් කරනවා. එතකොට ළමයි ආපහු දකින්නේ මොකද්ද? හරි ළමයි net assign කියන සිස්ටම් එකෙන් දකින්නේ මොකද? තමන් ඇතුළත් කරපු ලකුණට අදාළ ශ්‍රේණිය grade එක තමයි එයා දකින්නේ. හරි grade එක තමයි දකින්නේ. මේක ඉච්චර අමාරු දෙයක් නෙමෙයි. හරි සරල කතන්දරයක් තියෙන්නේ. ඒ කියන්නේ online කිසි විශ්වවිද්‍යාලයක් තියෙන online පාඨමාලාවල් දෙනවා. එතකොට ඒකට සිස්ටම් එකක් තියෙනවා net assign කියලා. ළමයින්ට තියෙන්නේ මොකද්ද? පැවරුම් download කරගන්නවා. ඊට පස්සේ උත්තර upload කරනවා. පරීක්ෂකවරු කරන්නේ මොකද්ද? උත්තර ඩවුන්ලෝඩ් කරගෙන ලකුණු දාලා ලකුණු අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ ළමයි මොකද්ද දකින්නේ? ඒ ලකුණු වලට අදාළ කරන ග්‍රේඩ් එකයි අනිත් පැත්තට දකින්නේ. හරි? ඊට අමතරව මේ තුන්ගොල්ලන්ටම ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාලය විසින් net assign කියන එකට ඇතුළත් වෙන්න log වෙන්න username passwords දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ authentication එකක් දෙන්න ඕනේ. තහවුරු කිරීමට අවශ්‍ය තොරතුරු. අවසරය තහවුරු කිරීමට තියෙන්නත් ඕනේ. හරි? එතකොට NUICT කියන එකෙන් සිසුන්ට වෙනමයි පරීක්ෂකවරුන්ටත් වෙනම ලබා දෙන්න ඕනේ. හරිනේ කතන්දරේ? එතකොට සාමාන්‍යයෙන් මේක ටිකක් ඔයාලට සමීප උදාහරණයක් මේ Microsoft Teams පාවිච්චි කරලා අපිට මේ දෙම කරන්න පුළුවන්කම තියෙනවානේ. එතකොට Microsoft Teams කියන එක මෙතන මේ net assign එකට සමානයි. මේ තියෙන තත්ත්වය හැටියට. NUICT කියන එක ඇවිල්ලා ඔයාලගේ පාසලට සමානයි. එච්චරයි. ඉතින් ඔයාලට ටිකක් හුරු පුරුදු අත්දැකීමක් දැන් නම් මේක. හරි. ඒවකට නම් ඒ කාලේ එහෙම එකක් තිබුණේ නැතුව ඇති. නමුත් මේ අත්දැකීම දැන් ඔයාලට තේරෙන නිසා මේ context diagram එක අඳින්න එච්චර අමාරු නෑ. අපි බලමු ඒක අඳින්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ යන්දපු එක. ඔන්න බලා ගන්න net assign කියලා කියන්නේ මෙන්න මේ පද්ධතිය. එතකොට අපිට ඒක පද්ධතියක් නිසා මෙන්න මේ ඍජුකෝණාශ්‍ර සංකේතයක් ඇතුළේ තමයි අපි ඒක අඳින්න ඕනේ. context diagram එක. හරි මතක තියාගන්න සන්දර්භ රූප සටහනක් මේ අඳින්නේ. එතකොට බාහිර භූතාර්ථ කී දෙනෙක් ඉන්නවද මෙතන? පැහැදිලිවම ගත්තොත් බාහිර භූතාර්ථ මෙතන 3ක් ඉන්නවානේ. සිසුවෝ ඉන්නවා, පරීක්ෂකවරු ඉන්නවා, විශ්වවිද්‍යාලයත් ඇත්තට මෙතනට බාහිර භූතාර්ථයක් වෙනවා. මේ පද්ධතිය අයිති විශ්වවිද්‍යාලයට උනාට පද්ධතියේ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත්, පද්ධතියේ point of view එකෙන් බැලුවොත් NUICT කියලා කියන්නේ එයාට බාහිර භූතාර්ථයක්. ඒ නිසා එයාත් රවුමක් ඇතුලේ අඳින්න ඕනේ මේ වගේ එලිප්ස් එකක් ඇතුලේ අඳින්න ඕනේ. හරිනේ? පරීක්ෂකයාත් ඉන්නවා, සිසුවොත් ඉන්නවා, NUICT කියන එකක් තියෙනවා. ඔන්න පද්ධතියට පරිබාහිරව ඉන්න භූතාර්ථ 3. ඊළඟට අපි අර මේ සිනාරියෝ එක එකින් එක ඇඳගෙන ගියාම ඉස්සෙල්ලාම මොකද්ද කරන්නේ? ඔන්න සිසුවගේ පැත්තෙන් බැලුවොත් එයා මොකද්ද කරන්නේ? හරි? ඊට වඩා වැදගත්ම දේ. එතන වඩා දැන් මේ පද්ධතියට පිවිසීමට අවශ්‍ය කරන මොනවද? අර තොරතුරු authentication කියන එක අපි කොහොමද දෙන්නේ? පද්ධතියට පිවිසීමට අවශ්‍ය තොරතුරු ටික මූලික වශයෙන් තියෙන්න ඕනේ. එතකොට net assign කියන එකෙන් හරිද? මේ NUICT කියන ආයතනය, කියන්නේ මේ ආයතනයේ විසින් පද්ධතියට පිවිසෙන්නට අවශ්‍ය කරන තොරතුරු ටික මුලින්ම මෙතනින් හදාගෙන තියෙන්න ඕනේ. එතකොට එයා
පද්ධතියක ඩිරෙක්ට් ගනුදෙනු කරන නිසා මේ ඊතලයේ ඒක මේ විදිහට අපි අඳිනවා. එතකොට දත්ත ගැලීම මෙතන ලියන්න ඕනේ. හරිද? එතකොට ඒ විදිහට යූසර් නේම් පාස්වර්ඩ් ක්‍රියේට් කරගත්තාට පස්සේ පරීක්ෂකයාට ලබා දෙන්නත් ඕනේ. ළමයින්ටත් ඒගොල්ලන්ගේ account දෙන්න එපා, details දෙන්න එපා නේද? යූසර් නේම් පාස්වර්ඩ් දෙන්න ඕනේ. එතකොට මේ context diagram වල සන්දර්භ රූප සටහන් අඳිනකොට පද්ධතිය නැතුව බාහිර භූතාර්ථ අතරත් ගනුදෙනු කරනවා නම් දත්ත ගලා යාමක් සිද්ධ වෙනවා නම් අපි ඒව නිරූපණය කරන්නේ කඩඉරි වලින්. පැහැදිලිද? අපි ඒව නිරූපණය කරන්න ඕනේ කඩඉරි වලින්. හරි? එතකොට ඒ කඩඉරි තමයි මේ ඇඳලා තියෙන්නේ. එතනදිත් මොකද්ද පද්ධතියට පිවිසීමට අවශ්‍ය කරන තොරතුරු ටික තමයි මේ දීලා තියෙන්නේ. හරි? එහෙමනම් එකම කාරණාව දැන් 3කට ඇඳලා තියෙනවා. මේක හරි. ඊළඟට දැන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඔන්න අපි මෙතන ඉඳන් බලාගෙන යන මාර්ගගතව පැවරුම් මගින් අඛණ්ඩව ඇගීමට ලක් කරයි new ICT සිසුන්ට පැවරුම් අවපතනය කිරීම ඩවුන්ලෝඩ් කරගන්න එක තියෙනවා. ඔන්න සිසුවගේ පැත්තේ ඉඳන් බලද්දී මොකද්ද කරන්නේ? ඇගීම ඩවුන්ලෝඩ් කරනවා. පේනව නේද? ඊතලය මේ පැත්තට එන්නේ. සිස් පද්ධතියේ ඉඳලා මේ පැත්තට එන්නේ. එතකොට ඔන්න ඇගීම තියෙනවා. හරි? ඊට පස්සේ මොකද්ද ඊළඟට එන්නේ? ඇගීම මේ පැත්තට ආවම හරි පිළිතුරුපත් අප්ලෝඩ් කරනවා. ඔන්න මේ පැත්තට එන්නේ. මේ තියෙන්නේ ඒ ඊතලය. ඊළඟට මොකද්ද තියෙන්නේ? පරීක්ෂකවරු මොකද්ද කරන්නේ? පිළිතුරුපත් ඩවුන්ලෝඩ් කර ගන්නවා. මේ තියෙන්නේ ඒක. හරි පිළිතුරු පත්‍ර පරීක්ෂකවරු ඩවුන්ලෝඩ් කර ගන්නවා. ඊට පස්සේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? හරි ලකුණු ලබා දෙනවා. ලකුණු ලබා දීමත් කරනවා. දැන් ඔය අතරේදී මේ ඇගීම් කියන එක ළමයින්ට ඩවුන්ලෝඩ් කර ගන්න නම් තව වැදගත්ම දේ මොකද්ද? හරි මොකද්ද ඒකේ මේ තව වැදගත්ම දේ? ළමයින්ට ඇගීමක් ඩවුන්ලෝඩ් කරන්න නම් ඇගීමක් අප්ලෝඩ් කරලා තියෙන්න ඕනනේ නේද? පරීක්ෂකවරුන් ඒකත් කරන්න ඕන කාර්යභාරයක්. ඇගීමක් අප්ලෝඩ් කරන්න කලින් ඒ කියන්නේ සෝරි ළමයෙක් ඇගීමක් ඩවුන්ලෝඩ් කරන්න නම් එයාලට අප්ලෝඩ් කරලා යමක් තියෙන්න ඕනේ ඇගීමක්. ඔන්න ඒකක් තියෙනවා. හරි. එතකොට ඒ කොයි කාර්යභාරය කරන්නත් මොකක්ද ඕන වෙන්නේ? පරීක්ෂකවරුත් පද්ධතියට ලොග් වෙලා තියෙන්නත් ඕනේ. ළමයින්ටත් සිද්ධ වෙන පද්ධතියට ලොග් වෙන්න. එතකොට ඊට පෙර මේ ඊතලය හරහා යූසර් නේම් පාස්වර්ඩ් ඒගොල්ලෝ අරගත්ත නිසා දැන් මොකක්ද ඒගොල්ලන්ට ඕන වෙන්නේ? දැන් එයාලට කෙලින්ම යූසර් නේම් පාස්වර්ඩ් ගාලා පද්ධතියට ලොග් වෙන්න chance එක තියෙනවා. හරි. ඉතින් අවසානයේදී ලකුණු ලබා දුන්නාට පස්සේ පද්ධතියෙන් ඒකට අදාළ කරන ශ්‍රේණි ටික තමයි ශිෂ්‍යයාගේ පැත්තට දාන්නේ. හරි. ඉතින් මේක ඒ තරම් අමාරු කාර්යයක් නෙමෙයි. ඔයාලට බොහොම පහසුවෙන් කියවලා අඳින්න පුළුවන් එකක්. හරි. දැන් ගොඩක් වෙලාවට මෙහෙම එකක් නම් එන්නේ නැහැ. 2018න් පස්සේ ආකෘතිය වෙනස් වෙලා තියෙනවා. නමුත් අපි context diagram කියන්නේ මොනවද කියලා මතක් කරගන්නත් එක්ක මේ ප්‍රශ්නය කරන එක වඩා වටිනවා. 2015 බහුවර්ණ 32 වෙනි ප්‍රශ්නේ අහන්නේ බැංකුවක ස්වයංක්‍රීය ටෙල යන්ත්‍රයක් සම්බන්ධයෙන් පහත පෙන්වා ඇති වගන්තිය සලකා බලන්න. පද්ධතිය මගින් මුදල් ලබා දීම තප්පර 10කට වඩා අඩු කාලයකදී කළ යුතුයමය කියලා කියනවා. පද්ධතිය මගින් මුදල් ලබා දීම තප්පර 10කට වැඩිය අඩු කාලයකදී කළ යුතුයමය කියලා කියනවා. එහෙම බැලුවොත් මොකද්ද මෙතනදී බලාපොරොත්තු වෙන්නේ? තප්පර 10කට වැඩි අඩු කාලයකදී කළ යුතුයමය කියලා කිව්වාම අපෙන් අහන්නේ අර දැන් අත්‍යවශ්‍ය කාර්යබද්ධ නොවන අවශ්‍යතාවක කියලා පළවෙනි උත්තරේ දීලා තිනවා. ඇතනම් කදිම කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයකි අත්‍යවශ්‍ය කාර්යබද්ධ අවශ්‍යතාවයකි ඇතනම් කදිම කාර්යබද්ධ අවශ්‍යතාවකි කියලායි කියන්නේ. එහෙම බැලුවොත් මේක මොන ගණනයටද අයිති වෙන්නේ? ඔව් සාමාන්‍යයෙන් දැන් ඕගොල්ලෝ දන්නවා ස්වයංක්‍රීය ටෙල යන්ත්‍රයකින් අපි මුදල් ලබා ගැනීමේදී අපිට ඇත්තටම මේ මුදල් ලබා ගැනීම කියන එක මුදල් ලබා දීම මේ ලබා දීම කියන කාරණාව බැලුවොත් නම් මේක අත්‍යවශ්‍ය කාරණාවක් ඒක නිසා අපිට මේ අත්‍යවශ්‍ය කාරණාවක්
කියන හේතුවෙන් අපිට දෙවෙනි උත්තරයත් හතරවෙනි සහ පස්වෙනි උත්තරත් අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. දෙවෙනි උත්තරයයි හතරවෙනි සහ පස්වෙනි උත්තර අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා 1යි 3යි තමයි දැන් ඉතුරු වෙන්නේ. එතකොට අපි බලන්න ඕනේ කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් කියන්නේ මොකද්ද? කාර්යබද්ධ අවශ්‍යතාවයක්ද කියන එක. ඇත්තටම දැන් පද්ධතිය මගින් මුදල් ලබා දීම තප්පර 10කට වඩා අඩු කාලයකදී කළ යුතුමය කියලා කිව්වාම එතනදී දීලා තියෙනවා තප්පර 10කට වැඩි අඩු කාලයක් කියලා වචනයක්. මෙන්න මෙතන. එතකොට අපිට අත්‍යවශ්‍යයි මුදල් ලබා දීම. හැබැයි ඒක අපිට ඕනනම් තප්පර 10ක් නෙමෙයි තප්පර 5කට වඩා අඩු කාලයකදී කළ යුතුමය කියලාත් අපිට ඕනනම් දාන්න පුළුවන් කියන්න පුළුවන්. එතකොට ඕනනම් තප්පර 15ක් 20ක් ඕනනම් දාන්න පුළුවන්. එහෙම කාරණාවල් හොයලා බලද්දී අපිට මෙතනදී කුමන හේතුවක්වත් නිසාවත් අපිට පුළුවන් කමක් නැහැ මේක කාර්යබද්ධ කියලා කියන්න මේ තප්පර 10කට වඩා අඩු කාලයකදී කළ යුතුමය කියලා කියනවා නම් එතකොට ඒ කාරණාව හමුවේ අපිට තප්පර 10කට වඩා අඩු කාලයකදී කළ යුතුමය කියලා වචනයක් එනවා නම් ඒක ඇවිල්ලා කාර්යබද්ධ නොවන එකක් බවට පත් වෙනවා. හරිද? මම 2016 අවුරුද්දේදී මේ වගේ ප්‍රශ්නයක් අපිට ආවා. තප්පර ගානක යම්කිසි සීමාවක් ගැන කතා කරලා තිබුණා. ඒත් මම එතනදී පැහැදිලි කරේ කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් හැටියට තමයි ඒ තප්පර ගාන අපි බලන්නේ. අපිට ඕන නම් තප්පර 15 ගන්නත් පුළුවන්. තප්පර 5කට වැඩි අඩු කාලයකදී කියලා කියන්නත් පුළුවන්. ඒ නිසා ඒක ඩිරෙක්ට්ලි අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. තප්පර ගාන කොහොමද කියන එක. හැබැයි මුදල් ලබා දීම අත්‍යවශ්‍යයි. ඒ නිසා මේකේ නිවැරදි උත්තරය වෙන්නේ අත්‍යවශ්‍ය කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් කියන එකයි. ඊළඟට අපි බලන්න ඕනේ මේ 33 වෙනි ප්‍රශ්නේ දිහා. දත්ත ගැලීම් සටහනක් අපිට දීලා තියෙනවා DFT ඩයග්‍රෑම් එකක්. ව්‍යුහගත පද්ධති විශ්ලේෂණ හා සැලසුම් ක්‍රමවේදය අනුව ඉහත රූපයේ දක්වා ඇති ABC සංරචක නිරූපණය කරන්නේ අනුපිළිවෙලින් කොහොමද? ABC සංරචක නිරූපණය කරන්නේ කොහොමද කියලා අහනවා අපෙන්. එහෙම බැලුවම ABC සංරචක දිහා බැලුවොත් බාහිර භූතාර්ථයක් ක්‍රියාවලියක් දත්ත ගැලීමක් වේ කියලා අපෙන් බලනවා. අපි ඉස්සෙල්ලා බලමු මේ මොකද්ද කියලා. A කියලා කියන්නේ ඇත්තටම බාහිර භූතාර්ථයක්. හරිද? එතකොට A කියන්නේ බාහිර භූතාර්ථයක් කියලා කියනවත් එක්කම අපිට මෙතනදී පළවෙනියටම ඒ පිළිවෙලින් දක්වලා තියෙනවා නම් බාහිර භූතාර්ථයක් කියලා තියෙන උත්තර දෙකක් තියෙනවා එකෙන් පටන් ගන්න. A1 අනිත් එක 5. හරිද? එතකොට A කියන්නේ බාහිර භූතාර්ථයක් කියලා කියවුවා ගමන්ම 2 3 4 කියන උත්තර තුන අපිට බැහැර කරන්න දැන් පුළුවන්. ඊට පස්සේ අපිට බලන්න තියෙනවා මොකද්ද? 1යි 5යි අතර තියෙන අනුපිළිවෙල හරිද කියලා. B කියලා කියන්නේ මොකද්ද? ක්‍රියාවලියක්. හරිද? ක්‍රියාවලියක්. එතකොට මෙතනත් ක්‍රියාවලිය තියෙනවා. මෙතනත් ක්‍රියාවලිය තියෙනවා. තාම 1යි 5යි දෙකම හරි. C කියන්නේ මොකද්ද? C කියලා කියන්නේ දත්ත ගබඩාවක්. දත්ත ගබඩාවක්. දත්ත ගබඩාවක් නිසා මොකද්ද මෙතන හරි උත්තරේ? 5 වෙනි උත්තරේ. හරිද? දත්ත ගැලීමක් කිව්වොත් සාමාන්‍යයෙන් අපි මෙන්න මෙතන තමයි දත්ත ගැලීම කියන එක අදහස් කරන්නේ. නමුත් C කියලා තියෙන්නේ දත්ත ගබඩාවක්. ඒ නිසා හරි උත්තරය මොකද්ද වෙන්නේ? 5 වෙනි උත්තරය. බාහිර භූතාර්ථයක් ක්‍රියාවලියක් සහ දත්ත ගබඩාවක් වේ කියන එක. ඊළඟට බැලුවොත් අවුරුදු 34 වෙනි ප්‍රශ්නේ දිහා පද්ධතියක විවෘතභාවය හා සංවෘතභාවය පිළිබඳව පහත සඳහන් කුමන වගන්තිය නිවැරදි වන්නේද? විවෘතභාවය හා සංවෘතභාවය පිළිබඳව පහත සඳහන් කුමන වගන්තිය නිවැරදි වන්නේද කියලා අහනවා. එතකොට
බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් සංවෘත පද්ධතියක් විය යුතුයි කියලා කියනවා. එතකොට පොඩ්ඩක් මතක් කරගන්න පද්ධතියක විවෘතභාවය සංවෘතභාවය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි අර පද්ධතිය කියන එක පද්ධතිය සීමාවෙන් එපිට බාහිර පාර්ශව සමග ගනුදෙනු කරනවා නම් බාහිර වෙනත් පද්ධතියක් හෝ බාහිර භූතාර්ථයක් එක ගනුදෙනු කරනවා නම් ඒ පද්ධතිය විවෘතයි. එහෙම නැතුව පද්ධතිය ඇතුළෙම තියෙන සංඝටක එක්ක හරි පද්ධතිය කියලා කියන්නේ යම්කිසි නිශ්චිත පොදු අරමුණක් සඳහා එක්කිනෙකට අන්තර් ක්‍රියාකාරීත්වයේ යෙදෙන සංඝටක සමූහයක්. එහෙමනම් මේ සංඝටක සමූහය පද්ධතිය සීමාවේ ඇතුළේ ඉඳගෙන ක්‍රියාත්මක වෙමින් පවතිනවා නම් ඒක ඇවිල්ලා සංවෘත පද්ධතියක්. දැන් අපෙන් අහන්නේ පළවෙනි වාක්‍යයේ හැටියට බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් සංවෘත පද්ධතියක් විය යුතුයි කියලා. ඒක වෙන්න බෑ. ඒකට හේතුව ඇයි? ඔයගොල්ලෝ දන්නවා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකට බාහිර පාර්ශවයකින් තමයි පළවෙනිම ඉන්පුට් එක ගන්න. ඒ කියන්නේ අර කාඩ් එක ඇතුළත් කරනවා, පින් එක ගන්නවා නේද? ඊට පස්සේ අවසානයේදී ඒකේ අවුට්පුට් එක මුදල් ලබා දීම සිද්ධ කරන්නේ කොහාටද? ඒත් බාහිර පාර්ශවයකට. ඒ නිසා ඒක විවෘත පද්ධතියක් බවට පත් වෙනවා. ඒ නිසා පළවෙනි එක වැරදි. දෙවෙනි එක බැලුවොත් පොදු භාවිත පරිගණකයක් විවෘත පද්ධතියක් ලෙස සැලකිය හැකි කියලා කියනවා. ඔව් ඒක හරි. ජෙනරල් පර්පස් කම්පියුටර් එකක් ගත්තාම ඒ කියන්නේ පොදුවේ තියෙන පරිගණකයක් ගත්තාම හිතන්නකෝ දැන් ඉස්සර කාලේ තිබුණා ඉන්ටර්නෙට් කැෆේ. එහෙම නැත්නම් පාසලක පරිගණක විද්‍යාගාරයක තියෙන ලැබ් එකක් මේ පරිගණකයක් ගත්තාම ඒක පොදු භාවිත පරිගණකයක්. එහෙමනම් ඒක විවෘතයි. ඕනම කෙනෙකුට ඒකෙන් යමක් කරන්න පුළුවන්. මිනිස් රුධිර සංසරණ පද්ධතිය විවෘත පද්ධතියක් කියලා හඳුන්වනවා. ඒක හරිද වැරදිද? ඔව් ඇත්ත වශයෙන්ම මිනිස් රුධිර සංසරණ පද්ධතිය විවෘත පද්ධතියක් නෙමෙයි. ඒක සංවෘත පද්ධතියක්. හරිද? බාහිර පරිසරයත් එක්ක ඒක ගනුදෙනු වෙන්නේ නැහැ. ඒක නිසා ඒක උත්තරය වැරදි. ජංගම දුරකථනය සංවෘත පද්ධතියක් කියලා කියනවා. ඒකත් සම්පූර්ණයෙන්ම වැරදි. මොකද බාහිර පාර්ශවයක් හැමතිස්සෙම ජංගම දුරකථනයත් එක්ක ටච් කරනවා. ටච් කරනකොට ඒක ඉන්පුට් එක ගන්නවා, ප්‍රොසෙස් එක කරලා ඉවර වෙලා අවුට්පුට් එක ලබා දෙන්නේ බාහිර පරිසරයට. හරි? ඒ නිසා ඒකත් වැරදි. සූර්ය බල ජනන පද්ධතියක් සංවෘත පද්ධතියක. ඒකත් වැරදි. මොකද සෝලාර් පවර් සිස්ටම් එකක් ගත්තාම ඒකට අමුද්‍රව්‍ය ලබා ගන්න බාහිර පරිසරයෙන්. ඒ කියන්නේ සෝලාර් පවර් සූර්ය රශ්මිය ලබා ගන්න බාහිර පරිසරයකින්. හරිද? ඒ හේතුව නිසා ඒකේ අවුට්පුට් එක ලබා දෙන්නේ මොකද්ද? බාහිර ලෝකයටමයි අවුට්පුට් එක ලබා දෙන්නේ විදුලිය හැටියට. එහෙමනම් ඒකත් වැරදි. ඒ නිසා මෙතන අපිට දෙන්න පුළුවන් එකම උත්තරය මොකද්ද? දෙවෙනි උත්තරය. පොදු භාවිත පරිගණකයක් කියන එක. ආත විස්තර කරන පුස්තකාල පද්ධතියේ දල විශ්ලේෂණය පෙන්වීමට සන්දර්භ රූප සටහනක් අඳින්න. හරි. එතකොට ඒකේ තියෙන බාහිර භූතාර්ථයි දත්ත ගැලීම් පැහැදිලිව පෙන්වන්න කියලා කියන උපකල්පන තියෙනවා නම් ඒවත් ලියන්න කියලා කියනවා. ජාතික තොරතුරු තාක්ෂණ පුස්තකාලය එහි පරිශීලකයන්ට මාර්ගගතව පුස්තකාල තොරතුරු සැකසීමේ පද්ධතිය මගින් විද්‍යුත් පොත් ලබා දේ. හරිද? ජාතික තොරතුරු තාක්ෂණ පුස්තකාලය කියලා කියන්නේ NITL National Information Technology Library කියන එක. එතකොට පුස්තකාල තොරතුරු සැකසීමේ පද්ධතිය කියලා කියනවා Library Information Processing System. LIPS කියලා කියන්නේ එක LIPS කියන එක. ඒකෙන් දෙනවා පොත්, විද්‍යුත් පොත්, e-books. එතකොට මේ LIPS කියන එකේ සමාජිකයෙක් වෙන්න නම් LIPS එකේ සමාජිකයෙක් වෙන්න නම් පුද්ගලයෙක් අයදුම්පතක් මුලින්ම යොමු කරන්න ඕනේ කියනවා. ඊට පස්සේ NITL එකට NITL එකෙන් ඒක ඇගීමට ලක් කරලා ඒක අනුමත වුණොත් තමයි LIPS එක වෙතට ඇතුළත් කරන්නේ. එතකොට අයදුම්පත ඇතුළත් කිරීමෙන් අනතුරුව LIPS එක මගින් NITL එක වෙත ක්‍රියාත්මක වීමේ කේතයක් ඇක්ටිවේෂන් කෝඩ් එකක් නිකුත් කරනවා. NITL එක ඒක අදාළ පුද්ගලයා වෙත ලබා දෙනවා. මේ කේතය ලබා ගත්තායින් පස්සේ ඕනෑම පුද්ගලයෙක් LIPS එකේ සමාජිකයෙක් බවට පත් වෙනවා. මේ ක්‍රියාත්මක වීමේ කේතය LIPS එකට ඇතුළත් කිරීමෙන් පස්සේ සමාජිකයෙකුට තමුන්ගේ පරිශීලක නාමයත් මුරපදයට ඒ කියන්නේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ලබා ගන්න පුළුවන් වෙනවා. හරිද?
එතකොට ඒ යූසර්නේම් පාස්වර්ඩ් පාවිච්චි කරලා සමාජිකයෙකුට විද්‍යුත් පොත්පත් ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. එහෙමනම් දරුවනේ මොකද්ද මෙතනදී බලාපොරොත්තු වෙන්නේ? දැන් මේකේ කොන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් එකක් අඳින්න කියනවා කියලා තියෙන නිසා අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ මේකේ පද්ධතිය මොකක්ද කියන එක. එතකොට පද්ධතිය පැහැදිලිව අපිට දීලා තියෙන පුස්තකාල තොරතුරු සැකසීමේ පද්ධතිය. එහෙම නැත්නම් LIPS කියලා එකක් තියෙනවා. එහෙමනම් අපි කොන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් එකක සංදර්භ රූප සටහනක් අඳිනවා නම් කොන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් එකේ පද්ධතිය අපි නිරූපණය කරන්නේ ඍජු කෝණාශ්‍රයක් ඇතුලේ. එහෙමනම් LIPS කියන වචනය අපිට ලියන්න පුළුවන්. එහෙම නැත්නම් පුස්තකාල තොරතුරු සැකසීමේ පද්ධතිය කියන එක අපිට ලියන්න පුළුවන්. මොකක් ඇතුලේද? ඍජු කෝණාශ්‍රයක් ඇතුලේ. ඉතින් ඔයාලට මේක සිංහලෙන් දීලා තියෙද්දි වරහන් තුල ඉංග්‍රීසි වචනේ දීලා තියෙන නිසාම ඔයාලට කෙලින්ම LIPS කියන වචනේ ලියන්න පුළුවන්කම තියෙනවා. ඒක උපකල්පනයක් නෙවෙයි. ඒ නිසා ඒක ගැටලුවක් නෑ. එතකොට බාහිර භූතාර්ථ ගැනත් අපි තේරුම් ගන්න ඕනේ. එකක් තමයි NITL කියන එක. ජාතික තොරතුරු තාක්ෂණ පුස්තකාලය කියන එක දරුවනේ බාහිර භූතාර්ථයක්. ඒ නිසා ඒක ඕවල් ෂේප් එකක් ඇතුලේ අඳින්න ඕනේ. පරිශීලකයෝ ඉන්නවා. හරිද? එතකොට ඒකත් ඕවල් ෂේප් එකක් ඇතුලේ අඳින්න ඕනේ තවත් භූතාර්ථයක්. ඊළඟට සමාජිකයෙක් වීම. ඒ කියන්නේ පරිශීලකයෙක් වෙන්න ඉස්සෙල්ලා සමාජිකයෙක් වෙන්න නම් හරිද? එහෙම නැත්නම් ඒ කියන්නේ මේ සමාජිකයෙක් නෙමෙයි මේ පුද්ගලයෙක් බව. සාමාන්‍ය පුද්ගලයෙක්. ඒ කියන්නේ මේකේ සමාජිකත්වයේ ගන්න ඉස්සලා සාමාන්‍ය පුද්ගලයෙකුත් මේ ආයතන පතක් ඉදිරිපත් කරනවා කියලා එකක් මෙතන සඳහන් වෙනවා. එහෙම බැලුවොත් මොකක් හැටියටද ඒක ගන්න පුළුවන්? NITL වෙත ඉදිරිපත් කරන්න යනවා කියලා තියෙනවා. ඒ නිසා පුද්ගලයා කියන එකත් බාහිර භූතාර්ථයක් හැටියට අපිට ගණන් ගන්න වෙනවා. එහෙම බැලුවොත් මොකද්ද වෙන්නේ? ඔන්න ආයි බලා ගන්න NITL ඊළඟට සමාජිකයා සහ සාමාන්‍ය පුද්ගලයා මේ තුන් දෙනාම බාහිර භූතාර්ථ වෙනකොට පද්ධතිය අපිට අපි අඳින්නේ LIPS කියන එකයි. එහෙමනම් මෙන්න තියෙනවා ඒ ප්‍රශ්නයට අනුව කොන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් එක. හොඳට බලා ගන්න කොහොමද ඒක අඳලා තියෙන්නේ කියන එක. එතකොට LIPS කියලා එකක් මෙතන තියෙනකොට ඒකේ සමාජිකයෙක් වෙන්න පුද්ගලයෙක් අයදුම් පතක් NITL වෙත යොමු කරනවා. හරිද? NITL වෙත යොමු කරනවා. NITL වෙත යොමු කරායින් පස්සේ මෙතන හරිද? මේ තියෙන්නේ ඒ අවස්ථාව. පුද්ගලයෙක් ඉන්නවා. NITL කියන එක මම කිව්වා ඒකත් බාහිර භූතාර්ථයක්. එතකොට මේකේ බලන්න මෙන්න මේ අවස්ථාව තමයි මේ කියන්නේ සමාජික අයදුම් පත්‍රයක් යවනවා කියන එක. එතකොට බාහිර භූතාර්ථ දෙකක් අතර තමයි මේ සම්බන්ධතාවය මේ දත්ත ගලා යාම සිද්ධ වෙන්නේ. ඒ නිසා මේක කඩේරි වලින් අපි සංඥා සංකේතවත් කරනවා. ඊට පස්සේ ක්‍රියාත්මක වීමේ මේ අපි මේක බැලුවාම ඊට පස්සේ මේක අනුමත කරපු එකක් නම් මෙතන NITL එකෙන් අප්‍රූව් කරායින් පස්සේ ඉතින් ඇගීමට ලක් කරනු ලබන අතර අනුමත වුණොත් LIPS වෙත ඇතුළත් කරනු ලැබේ කියලා තියෙනවා. මේ තියෙන්නේ ඒ අවස්ථාව. අයදුම් පත්‍ර ඇතුළත් කිරීමෙන් අනතුරුව LIPS එක මගින් NITL වෙත ක්‍රියාත්මක වීමේ කේතයක් නිකුත් කරනු ලබන අතර ඒ කියන්නේ මෙන්න මෙතන LIPS එකෙන් මේක අනුමත වුණායින් පස්සේ මෙන්න මෙතනට ආපහු NITL එක වෙතට කේතයක් එවනවා. ඇක්ටිවේෂන් කෝඩ් එකක් එවනවා. NITL එක ඒක අදාළ පුද්ගලයාට ලබා දෙනවා. මේ තින්නේ ඒක. ආපහු බාහිර භූතාර්ථ දෙකක් අතර ගනුදෙනුවක් සිද්ධ වෙනවා. දත්ත ගලා යාමක් සිද්ධ වෙන නිසා කඩේරි වලින් අඳිනවා මෙතන. නිසා මෙතන ක්‍රියාත්මක වීමේ කේතයක් තියෙන්නේ. ඊට පස්සේ මේ කේතයේ ලද ඕනෑම පුද්ගලයෙකු LIPS සමාජිකයෙක් බවට පත් වෙනවා. හරි? සමාජිකයෙක් බවට පත් වෙන. එහෙම නැත්නම් අපිට පරිශීලකයා කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. මේ තින්නේ එයා. එහෙම බැලුවායින් පස්සේ මේ ක්‍රියාත්මක වීමේ කේතය LIPS එක වෙත ඇතුළත් කිරීමෙන් හරිද? මේ තියෙන එක දැන් පරිශීලකයා මෙන්න මෙතනදී ක්‍රියාත්මක වීමේ කේතය LIPS එකට ඇතුළත් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පරිශීලකයාට මොකක්ද ලැබෙන්නේ? පරිශීලක නාමය සහ මුරපදය ලැබෙනවා. ඒ කියන්නේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ලැබෙනවා. මේ තින්නේ එක. ඒ අවස්ථාව තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ දැන් එයා ඒක ලබා ගත්තන් පස්සේ මෙම පරිශීලක නාමය හා මුරපදය LIPS වෙත ලබා දීමෙන් කියලා එකක් මෙතන තියෙනවා.
ඒ තියෙන්නේ මෙන්න මේ අවස්ථාව. ඒකම පරිශීලක නාමය හා මුරපදය කියන එක වෙනමම data flow එකක් මෙතනින් ඇඳලා තියෙනවා. ඉන්පසු මෙම පරිශීලක නාමය LI මුරපද LIPS එකට ලබා දීමෙන් සමාජිකයෙකුට විද්‍යුත් පොත් සඳහා ප්‍රවේශ විය හැක කියලා කියනවා. විද්‍යුත් පොත් සඳහා ප්‍රවේශ විය හැක කියලා කියනවා. එහෙමනම් විද්‍යුත් පොත තමයි මේ මෙතනින් ලබා දෙන්නේ. පේනව නේද? ඕන්න ඔය විදිහට තමයි මේ context diagram එක එහෙම නැත්නම් සන්දර්භ මේ උපසටහන අපි අඳින්නේ. හරි. ඉතින් අපිට 아무තේ උපකල්පන කියලා මුකුත් නැහැ. අපිට මේ තියෙන වචනම නැවත කියවා බලලා මේ යම්කිසි වාක්‍යයක් අනුව ඒක ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව context diagram එකක් අපිට අඳින්න පුළුවන්කම තියෙනවා. ඊළඟට යන් 2014 MCQ ප්‍රශ්නය දිහා 2014 MCQ ප්‍රශ්නය 35 වෙනි MCQ ප්‍රශ්නය මොකක්ද කියන්නේ? නියමු අධියර ඍජු හා සමාන්තර යනු පද්ධති මොකක් කරන එකක් ගැන. එකිනෙකට වෙනස් වූ උපක්‍රම හතරකි. හිස්තැනට සුදුසු වඩාත්ම යෝග්‍ය පිළිතුර මොකක්ද කියලා යහන්නේ. pilot, phase, direct, parallel. මේ මොනවද? විශ්ලේෂණය කරන ඒවා නෙමෙයි. සැලසුම් කිරීමේ උපක්‍රමයක් නෙමෙයි. පරීක්ෂා කිරීමේ උපක්‍රමයක් නෙමෙයි. නඩත්තු කිරීමේ උපක්‍රමයක් නෙමෙයි. පද්ධති ක්‍රියාත්මක කිරීමේ උපක්‍රම. පද්ධති ක්‍රියාත්මක කිරීමේ උපක්‍රම හතරක් තමයි මේ තියෙන්නේ. හරිද? ඊළඟට අපි බැලුවොත් 36 වෙනි ප්‍රශ්නය දිහා 36 වෙනි ප්‍රශ්නේ කියනවා ජංගම දුරකථනයක ඇති නාමාවලිය ලබා ගැනීමේදී ක්‍රියාවලිය හොඳින්ම නිරූපණය කරනු ලබන්නේ පහත කුමන දත්ත ගැලීම් සටහන් ඛණ්ඩයෙන්ද කියලා අහනවා. එතකොට දත්ත ලබා ගැනීමේ ක්‍රියාවලිය පළවෙනි එක දිහා බැලුවොත් දැන් මේක ඇතැම් අවුරුදු වල විවිධාකාරයෙන් මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙතනදී සාමාන්‍යයෙන් අපි හරි විදිහ නම් මේ දත්ත ගබඩාවකින් ක්‍රියාවලිය වෙතට තමයි ඊතලය ඇඳෙන්න ඕනේ. මෙතන දෙපසටම ඇඳිලා තියෙනවා. හරි. ඉතින් මෙතනෙන් අපෙන් අහන්නේ නාමාවලිය ලබා ගැනීම කියන එකයි. ලබා ගැනීමක් ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම අපි අවධානය යොමු කළ යුතු තැන මොකද්ද? හිතන්න ඔයාලගේ ජංගම දුරකථනය ඩේටාබේස් එකක් නම් ඩේටාබේස් එකක් හැටියට ඒකේ තියෙනවා නම් දත්ත බහලුමක් දත්ත ඒ කියන්නේ ෆයිල් ට්‍රේ එකක් මොකද්ද? දත්ත බන්දේසියක් තියෙනවා නම් කන්ටැක්ට්ස් කියලා ඒකෙන් ලබා ගැනීම කියන එක තමයි කියන්නේ. ඉස්සෙල්ලා කන්ටැක්ට්ස් ටික ලබා ගත්තට පස්සේ තමයි ඒක ජෙනරේට් කරලා පෙන්වන්නේ අපිට. එහෙමනම් මෙතන වචනේ හැටියට ලබා ගැනීමේ ක්‍රියාවලිය කියලා තියෙන නිසා මේකෙන් මේ පැත්තට ඊතලය ඇඳලා තියෙන එක. ඒ කියන්නේ මේ ෆයිල් ට්‍රේ එකේ මේ පැත්තට ඊතලය ඇඳලා තියෙන පැත්ත තමයි අපි බලන්න ඕනේ. එතකොට ඒක නිසා මේ පළවෙනි උත්තරය වැරදි. හරිද? ඒකේ ලබා ගැනීමයි ඇතුළත් කිරීමයි දෙකම අහනවා. නමුත් අපි ප්‍රශ්න අහලා ලබා ගැනීමක් ගැන. දෙවෙනි එකත් වැරදි. මොකද මේකේ අනිත් පැත්තට ඇඳලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඇතුළත් කිරීමක් ගැන තමයි මෙතනින් කියන්නේ. තුන්වෙනි එක නම් ඔන්න හරි. මේ කියන්නේ මේ ෆයිල් ට්‍රේ එක සහ ප්‍රොසෙස් එක අතර සල්කා බැලුවාම මේ දෙක හරි මේකත් හරි. ඒ නිසා දැනට 3යි 5යි කියන එක අපිට ගන්න පුළුවන්. sorry 3 4 5 තුනම ගන්න පුළුවන්. හරි. 3 4 5 තුනම ගන්න පුළුවන්. පළවෙනි දෙක දැන් ඔන්න රිජෙක්ට් වෙනවා. එතකොට මේ පැත්ත හරි. දැන් අපි බලන්න ඊට පස්සේ මේ බාහිර භූතාර්ථයයි මේ ක්‍රියාවයි අතර ගනුදෙනුව යන විදිය හරිද කියලා බලන්න ඕනේ. එතකොට මේ යටතේ ඔයාලට පේනවා 4 සහ 5 කියන එක request for contact list කියන එක මේ පැත්තට ඊතලයක් ඇඳලා තියෙනවා. එතකොට contact list එකත් ක්‍රියාවෙන් මේ පැත්තට දෙනවා. එතකොට මේ දෙකම වැරදීනේ. ඒ කියන්නේ දෙකෙන් එකක් වැරදීනේ. උඩ තියෙන එක වැරදි. මේක වැරදි ඊට පස්සේ මේ පැත්ත බැලුවොත් මේක හරි මෙතනදී
contact list එක මේ user කෙනෙක්ගෙන් මේ phone එකට පැත්තට දෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ contact list එකක්. එක contact එකක් දෙනවා නම් කමක් නැහැ. මේක list එකක් එහෙම දෙන්නේ නැහැ නේද? ඒ නිසා මේකත් වැරදි. ඒ නිසා අපිට ගන්න පුළුවන් third answer එක තමයි නිවැරදි උත්තරේ කියලා. third answer එක නිවැරදි උත්තරේ කියලා අපිට බාර ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට 2014 45 වෙනි ප්‍රශ්නය. ආත පද්ධතිය අතුරින් හැම විටම કૃතිම බුද්ධිය මත පදනම් වන්නේ කවරක්ද කියලායි අපෙන් අහන්නේ. કૃතිම බුද්ධිය මත පදනම් වන්නේ කවරක්ද කියලා අහනවා. එහෙම බැලුවොත් විශේෂඥ පද්ධති කියලා එකක් තියෙනවා. හරිද? විශේෂඥ පද්ධති. ඔව්. ඒක බැලුවොත් නම් ඇත්තටම કૃතිම බුද්ධිය මත පදනම් වෙන පද්ධතියක්. හරිද? එක්ස්පර්ට් සිස්ටම් කිව්වම දැන් ඔය අභ්‍යවකාශ යානා යවන ඒවා ඊළඟට ඔය කාලු ගුණය සම්බන්ධයෙන් ටිකක් එහෙම බැලුවාම ඒ වගේ ඒවා ටික බොහොම රියල් ටයිම් වැඩ කරන්න ඕන දේවල්. එතකොට ඒ වගේ තැන්වලදී ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක තියෙනවනේ ඒක ගොඩක්ම හොඳයි. ඒ නිසා විශේෂඥ පද්ධතියක් ඒකට අදාළ වෙනවා. ව්‍යවසාය සම්පත් සැලසුම් එහෙම නැත්නම් entrepreneur resource planning system බැලුවොත් ERP system කියන්නේ ඒක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පැත්තට යන්න බෑ. ඒක ටිකක් මානවයෙක්ගේ දායකත්වය අවශ්‍ය වෙනවා. B කියන එක ගැලපෙන්නේ නැහැ. C කියන්නේ බහු ඒජන්ත පද්ධති කියන එකනේ මල්ටි ඒජන්ට් සිස්ටම්ස් කියන එක අපි ඒක e-commerce e-වාණිජ පාඩම් වලදීත් අපි සම්බන්ධ වෙලා කතා කරා. අන්න එවැනි අවස්ථාවකදී එතනත් ඒ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක සම්බන්ධ වෙනවා. භූගෝලීය තොරතුරු පද්ධති කියන එක GIS කියන එක භූගෝලීය වශයෙන් තියෙන තොරතුරු පද්ධති සඳහා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක එතරම්ම සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක මත එච්චර පදනම් වෙන්නේ නැහැ. ඒ හින්දා A සහ C පමණයි කියන උත්තරේ තමයි අපිට එතනදී ගන්න පුළුවන් විශේෂඥ පද්ධති සහ බහු ඒජන්ත පද්ධති කියන එක. ඊළඟට අපි බලන්න ඕනේ 46 වෙනි ප්‍රශ්නය බැලුවොත් ස්වයංක්‍රීය පද්ධතියක් ඔටෝමේටඩ් සිස්ටම් සම්බන්ධයෙන් වූ පහත වගන්ති සලකා බලන්න. මානව මැදිහත් වීම අවශ්‍ය නොවේ හෝ අවම වශයෙන් අවශ්‍ය වේ. මානව මැදිහත් වීම අවශ්‍ය වේ හෝ අවම වශයෙන් අවශ්‍ය වේ කියලා තියෙනවා. ඒක මොකද හිතන්නේ? ස්වයංක්‍රීය පද්ධතියක් සම්බන්ධයෙන් බැලුවොත් මානව මැදිහත් වීම අවශ්‍ය නොවේ. ඔව් ඒකනේ. මානවයේ සම්බන්ධතාවයක් අදාළ නොවන නිසානේ ස්වයංක්‍රීය පද්ධතියක් කියලා අපි ඒක ගත්තේ. ඒක හරි. අවම වශයෙන් අවශ්‍ය වේ. ඔව් සමහර තැන්වලදී නම් අවම වශයෙන් අවශ්‍ය වෙන තැන් තියෙනව නැත්තේ නෑ. අපි ගත්තොත් දැන් ඔය ස්වයංක්‍රීය මේ ඔය ටෙලර් යන්ත්‍රයක් ගත්තාම නේද? දැන් බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් කියන එක ගත්තාම එතනදී අවම වශයෙන් යූසර්ට මේ පාරිභෝගිකයෙකුට ගිහලා ATM කාඩ් එක දැම්මා, පින් එක ගැහුවා, මුදල ගැහුවා, එච්චර. එතනින් එහාට වැඩ ටික එයා කරලා දෙනවා. එච්චරනේ. ඒකට අවම වශයෙන් ඒක සම්බන්ධ වෙනවා කියන එක පුළුවන්. ඒ නිසා ඒ කියන ස්ටේට්මන්ට් එක අපිට ගන්න පුළුවන් හරි කියලා. යන්ත්‍රය තුල ස්ථාපිත ශුද්‍ර චිපය මගින් එහෙම නැත්නම් මයික්‍රෝ චිප් එක මගින් යන්ත්‍රයේ සියලු ක්‍රියාකාරකම් පාලනය කරනු ලැබේ කියලා කියනවා. ඒක හරියටම හරි. ඒක බැහැර කරන්න බෑ අපිට. හරි. C දෛනික බැංකු ගනුදෙනු ක්‍රියාවලියක් සඳහා වූ පද්ධතියක් ස්වයංක්‍රීය පද්ධතියක්සේ සැලකිය හැකිය. දෛනික බැංකු ගනුදෙනු ක්‍රියාවලියක් සඳහා වූ පද්ධතියක්. ඒ කියන්නේ දැන් ඩේලි අපි ගත්තොත් දැන් සාමාන්‍ය ඔය ඉන්ටර්නෙට් බැංකින් වල තියෙන එක ඔප්ෂන් එකක් අපිට ඕන නම් ඔය ගෙවීම් කරන එක මාසයකට සැරයක් ගෙවීමක් කරන්න යම්කිසි ඕඩර් එකක් ගහලා ස්ටෑන්ඩින් ඕඩර් එකක් ගහලා යවන එක ඊළඟට බිල් වගේ දෙයක් සරලම උදාහරණයක් බැලුවොත් ඔයාලගේ බැංකු ගිණුමේ මුදලක් තියෙනවා ඔයාලගේ මොන හරි බිල් පතක් ගෙවන්න මාසයකට සැරයක් ස්වයංක්‍රීයව අපිට ඒ નિયમિત දිනයක් සෙට් කරලා ඒකට වැඩ කටයුතු යන විදිහට කරන්න පුළුවන්. ඒ ගෙවීම කෙරෙන විදිහට ස්වයංක්‍රීයව හදන්නත් පුළුවන්. ඒ නිසා C කියන එක අපිට ගන්න පුළුවන් නිවැරදි කියලා. ඒ නිසා A B C සියල්ලම කියලා ගන්න පුළුවන්. හැබැයි මේ අවුරුද්දේ මෙන්න මේ ප්‍රශ්නය සඳහා નિરાයාසයෙන්ම දීලා තිබිච්ච උත්තරය දෙවෙනි උත්තරය A B පමණයි කියන එක. නමුත් පස්වෙනි උත්තරයට දුන්නු අයටත් ලකුණක් දීලා තිබුණා. ඒ නිසා දෙකත් පහත් දෙකම නිවැරදි පිළිතුරු හැටියට අවුරුද්දේ මාකින් ස්කීම් එකේ සඳහන් කරලා තිබුණා. හරි. නමුත් මම
තුනම නිවැරදි කියන එක ඔයාලට පැහැදිලි කරා. ඊළඟට බැංකුවක ස්වයංක්‍රීය ටෙල යන්ත්‍රයක අවශ්‍යතා සම්බන්ධයෙන් පහත දක්වා ඇති අන්ති සලකා බලන්න කියලා කියනවා. එහෙම බැලුවොත් ඒ කියන්නේ ගනුදෙනුකරුට ඔහුගේ හෝ ඇයගේ බැංකු ශේෂය විමසා බැලිය හැකි විය යුතුමය. එතකොට මෙතනදී අපෙන් අහන්නේ ප්‍රශ්නේ ATM කාර්යබද්ධ අවශ්‍යතාවය හරි අවශ්‍යතාව වන්නේ කියන එක. කාර්යබද්ධ. එතකොට හැකි විය යුතුමය කියලා දිනවා වරන් ඇතුලේ දීලා දෙන ඉංග්‍රීසි තේරුම shall කියලා. හරිද? මොකද හිතන්නේ ඒක ගැන? ඔව්. ඒක හරි. හරිද? මේක කාර්යබද්ධ අවශ්‍යතාවයක්. අනිවාර්යයෙන්ම ඉතින් බැංකු ශේෂය බලලා ඉවර වෙලානේ සල්ලි ගන්නත් වෙන්නේ නේද? එහෙම බලද්දී ඒක තියෙන්නම එපයි. ඒ නිසා A හරි. B ATM මගෙන් ගනුදෙනුකරුට මුදල් තැන්පත් කිරීමට හැකි විය යුතුය. should. කාර්යබද්ධ අවශ්‍යතාවයක්ද? ඔව්. මුදල් තැන්පත් කිරීම හැකියාවල් දැන් තියෙනවා. ඒක හරි. C දිනකට ආපසු ගත හැකි උපරිම මුදල රුපියල් 20000කයි. ඒක කාර්යබද්ධ නෙමෙයි, ඒක කාර්යබද්ධ නොවන. හරිද? 20000 නෙමෙයි, ඒක ඕනනම් 30000, 40000, 15000, 10000 කියලා අපිට සීමාව හදා ගන්න පුළුවන් උපරිම මුදල. හරි? උපරිම මුදලක් තිබිය යුතුයි කියලා කිව්වොත් අන්න ඒක කාර්යබද්ධ අවශ්‍යතාවයක්. හැබැයි උපරිම මුදල මෙච්චරයි කියලා දුන්නොත් ඒක කාර්යබද්ධ නොවන. ඒ අනුව මේ ප්‍රශ්නේ හැටියට A B කියන දෙක තමයි හරි. පළවෙනි උත්තරේ හරි. 48 ඒ අවුරුද්දේ. පහත සඳහන් පද්ධති සලකා බලන්න. මානව රුධිර සංසරණ පද්ධතිය. ඒක විවෘත පද්ධතියක්ද කියලායි අපෙන් අහන්නේ මේ උත්තර තුනක් දීලා. හරි මේ ABC තුනෙන් අපෙන් අහන්නේ ඒකයි. එතකොට මොකද්ද වෙන්නේ? රුධිර සංසරණ පද්ධතිය විවෘත පද්ධතියක් නෙමෙයි, මේක සංවෘත පද්ධතියක්. මානව ආහාර ජීර්ණ පද්ධතිය බැලුවොත් ඒක විවෘත පද්ධතියක්. මොකද බාහිර පරිසරයෙන් ආහාර ලබා ගන්නෙ නේද? එතකොට ඒකේ අවුට්පුට් එක බැලුවාමත් නේද? බාහිර පරිසරයට එනවා. ඒ නිසා දැන් බාහිර පරිසරයෙන් මේක ඉන්පුට් එක කෙලින්ම ලබා ගන්න නිසා මේක විවෘත පද්ධතියක්. ස්නායු පද්ධතිය කියන එක ඇත්ත වශයෙන්ම අපේ ශරීරය ඇතුලේ පිහිටලා තියෙන එකක්. ඒක සංවෘතයි. එහෙමනම් නිවැරදි පිළිතුර වෙන්නේ මොකද්ද? B පමණයි කියන එක. ඒ අවුරුද්දේ රචනා ප්‍රශ්නය දිහා බැලුවොත් 6 වෙනි ප්‍රශ්නය දිහා මෙහෙම කතන්දරයක් කියනවා. ශ්‍රී ලංකාවේ එක්තරා විශ්වවිද්‍යාලයක සිසුන් 8000 පමණ ඇත. ඒට ඇත්තේ එක පුස්තකාලයක් පමණයි. බැහැරදීම ආපසු ලබා ගැනීම හා සිසු විමසුම් වලට තොරතුරු පිළිතුරු ලබා දීම යන සියලු පුස්තකාල පහසුකම් සේවාවන් දැනට ලබා දෙන්නේ පුස්තකාල සහායකයන් 30 දෙනෙකු මගිනි. 90ක් පමණ වූ සිසුන් පුස්තකාලය පරිහරණය කරනු ලබන්නේ පෙරවරු 7 සිට පෙරවරු 9, මධ්‍යහන 12 සිට පස්වරු 1, පස්වරු 6 සිට පස්වරු 7 යන කාල පරාසවලදී බව නිරීක්ෂණය කර ඇත. මේ කාල පරාසවලදී ඉතා දිගු වූ සිසු පෝලිම් පුස්තකාල සහායකවරුන් තිදෙනාගේ කවුන්ටර ඉදිරියේ දැකගත හැකි වේ. දිගු පෝලිම් වල කාලය නාස්ති වීම සිසුන්ගේ දැඩි නොසන්සුන්තාවට හේතු දී ඇත. අධික කාර්යභාරය නිසා පුස්තකාල සහායකවරුන්ද නොසතුටින් සිටින අතර මේ සමහර අවස්ථාවලදී ඔවුන් අතින් වැරදි වීමට සිදු විය හැක. ඒ කියන්නේ මොකද්ද? කැම්පස් එකක ළමයි 8000ක් ඉන්නවා. එක පුස්තකාලයේ තියෙන්නේ පොත් බැහැරදීමයි ආපසු ලබා ගැනීමයි සිසුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන එකයි ඔක්කොම කරන්නේ කවුද? ලයිබ්‍රරියලා 3 දෙනෙක්ගෙන්. එතකොට 90%ක්ම විතර වගේ ළමයි පාවිච්චි කරන්නේ උදේ 7 ඉඳන් 9, 12 ඉඳන් 1, 6 ඉඳන් 7. හරි. එතකොට ඒ වෙලාවන් වලදී ඒවා තමයි පීක් අවර්ස් කියලා කියන්නේ. ඒ පීක් අවර්ස් වලදී සෑහෙන දිගු පෝල්මක් තියෙනවා. මොකද 3 දෙනා ඉන්නේ. ඒ කාලේ නාස්ති වීම නිසා දැන් මේක මොකද්ද වෙන්නේ අන්තිමට? කාලේ නාස්ති වීමක් වෙනවා. ඉතින් ඒ පීක් අවර්ස් වලදී වැරදිත් වෙන්න පුළුවන් මැනුවලි කරන නිසා. එහෙමනම් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මේ වගේ පුස්තකාල පද්ධතියක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් මෙතනට ඒකේ කාර්යබද්ධ අවශ්‍යතා 3ක් හඳුනාගෙන ලියන්න කියලා කියනවා. එහෙමනම් අනිවාර්යයෙන්ම සිස්ටම් එකක් නිර්මාණය කරනවා මේක ටිකක් තව කාර්යක්ෂමතාවය වැඩි කරවන්න.
සිස්ටම් එකක් සිස්ටමැටිකලි කරනවා නම් මොනවද තියෙන්න ඕනේ? කාර්යබද්ධ අවශ්‍යතා 3ක් හඳුනාගෙන ලියන්න කියලා කියනවා. එතකොට මෙතනම අපිට දීලා තියෙනවා. පළවෙනි එක තමයි ශිෂ්‍යයෙකුට පොතක් දැන් ලබා ගැනීම. ශිෂ්‍යයෙක්ගේ පැත්තෙන් ඔයාලට ඕන නම් එහෙම ලියන්න පුළුවන්. හරිද? ශිෂ්‍යයෙකුට මේ පද්ධතියෙන් පොතක් ලබා ගැනීමට හැකියාව තියෙන්න ඕනේ. මෙතන බැහැර දීම කියලා කියන්නේ පද්ධතිය පැත්තෙන් ඒ point of view එකෙන් කියන්නේ. හැබැයි මෙතන මම උත්තරයක් ලියලා තියෙනවා ඔයාලට ආදර්ශ පිළිතුරක් දීලා තියෙනවා ළමයෙක්ගේ පැත්තෙන්. එහෙමත් ලියන්න පුළුවන්. පොතක් ලබා ගැනීමට හැකි විය යුතුය කියලා තියෙනවා. පොතක් නැවත ලබා දීමට හැකි විය යුතු කියලා තියෙනවා. පුස්තකාල සහායකවරුන්ට සිසු විමසුම් වලට පිළිතුරු ලබා දීමට හැකි විය යුතු කියලා තියෙනවා. ඒ නිසා මේ තුනම කාර්යබද්ධ අවශ්‍යතා 3ක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකේ B කොටසේ අහන්නේ මේ පද්ධතිය සම්බන්ධ කාර්යබද්ධ නොවන අවශ්‍යතා දෙකක් මොනවාද කියලා ඒවා හඳුනාගෙන හේතු ඉදිරිපත් කරන්න කියලා. කාර්යබද්ධ නොවන අවශ්‍යතා ගත්තාම පද්ධතියෙන් කෙලින්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි nice to have. හරිද? තිබෙනවා නම් අගේ කියන මතවාදයේ ඉඳගෙන අපි බලන්න ඕනේ කාර්යක්ෂමතාවය කියන එක ඒක එකක්, නිර්වද්‍යතාවය තව එකක්. හරිද? මොකද කාර්යක්ෂමතාවය කියලා කියන්නේ දැන්ටමත් මේකේ මේ පැසේජ් එකේ දීලාම තියෙනවා. අධික කාර්යභාරය නිසා කියලා තියෙනවා. එතකොට අධික කාර්යභාරය නිසා හෝ වෙනත් හේතු නිසා කාර්යක්ෂමතාවය පිළිබඳව ඍණාත්මක ආකල්ප ඇති වෙලා තියෙනවා. ඒ නිසා කාර්යක්ෂමතාවය වැඩි දියුණු යුතුයි. ඇයි වැඩි දියුණු වෙත්තේ? දැනට අධික කාර්යභාරය නිසා හෝ වෙනත් හේතු නිසා කාර්යක්ෂමතාවය පිළිබඳව ඍණාත්මක ආකල්පයක් තියෙනවා. අනිත් එක තමයි නිර්වද්‍යතාවය මේකේ තිබිය යුතුයි කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක් හැටියට. මොකද මේක දැන්ටමත් කියලා තියෙනවා උන්නතින් වැරදි සිදුවීමටද බලපා ඇත කියලා. පුස්තකාල සහ ඇයි හේතුව නිර්වද්‍යතාවයක් ඕන වෙන්නේ පුස්තකාල සහායකවරුන් අතරින් වැරදි සිද්ධ වෙන නිසා හෝ එහෙම නැත්නම් වෙනත් හේතු නිසා මෙතන කාර්යක්ෂමතාවය දරුවනේ මේ නිර්වද්‍යතාවය පිළිබඳව ඍණාත්මක ආකල්ප ඇති වෙලා තිබීම කියන එක කියන්න පුළුවන්. නිර්වද්‍යතාවය පිළිබඳව. හරි? මෙතන ඒක පොඩ්ඩක් නිවැරදි කරගන්න. නිර්වද්‍යතාවය. ඊළඟට C කොටසෙන් අපේ අහන්නේ මේ පුස්තකාල පද්ධතිය ගැටලු විසඳීමට එකිනෙකට වෙනස් වෙච්ච පරිගණකගත විසඳුම් දෙකක් සහ පරිගණක මත පදනම් වූ එක විසඳුමක් යෝජනා කරන්න කියලා කියනවා. හරිද? එතකොට මෙතනදී පරිගණකගත විසඳුම් දෙකක් අපිට තියෙනවා. මම උදාහරණ දෙකක් දීලා තියෙනවා. තීරුකේත කියවන භාවිතා කිරීම නැත්නම් බාකෝඩ්ස් යූස් කරන්න පුළුවන්. එතකොට පුස්තකාලේ පොතක් බැහැර දෙනවා නම් අපිට එකින් එක තොරතුරු දැන් සිස්ටම් එකක් හැදුවත් දරුවනේ ඒකේ මේ පොත මේ ළමයා ගත්තාය කියලා ඒ පොතේ නම කතෘ අර ISBN අංක ඒවා එකින් එක ටයිප් කරන්න යන්න ඕනේ නැහැ. පොතේ හැම පොතකම දැන් ගානේ බාකෝඩ් එකක් දීලා තියෙනවා. එතකොට බාකෝඩ් එකක් යූස් කරද්දී බාකෝඩ් රීඩර්ස් මේ යූස් කරා නම් අර ඩීටේල් ටිකම ඒකෙත් එම්බෙඩ් කරලා තියෙනවා. එතකොට හරිම පහසුවෙන් ඒ තොරතුරු ටික ඩිටෙක්ට් කරගන්න පුළුවන්. හරි? එතකොට කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. අනිත් එක තමයි විද්‍යුත් පොත් පුස්තකාල පද්ධතිය මගින් කියවීමට ලබා දීම කියන එක. දැන් ෆිසිකලි ඇවිල්ලා පොත් අරන් යන්න ඕනේ නැහැ. ෆිසිකල් බුක්ස් කියවන්න ඕනේ. ඊ-බුක්ස් කියලා එකක් තියෙනවා. එතකොට මේ පහසුකමත් ඒ සිස්ටම් එකෙම දෙනවා නම් ළමයින්ගේ උතන රෂ් එක අඩු වෙනවා. ඔතනට එන ළමයි සංඛ්‍යාව හුඟක් අඩු කරගන්න පුළුවන්. රෂ් එක ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පොත කියවන්න ඒගොල්ලන්ට chance එකක් දෙනවා. ඔන්න පරිගණකගත විසඳුම් දෙකක්. පරිගණක මත පදනම් නොවූ විසඳුමක් කියලා බැලුවොත් විසඳුමක් කියලා අපෙන් අහන්නේ නේද? නමුත් මම දෙකක් දුන්නා දීලා තියෙනවා ඔයාලට. පරිගණක මත පදනම් නොවූ විසඳුමක් ඇටියට අපිට මෙතන කියලා තියෙනවා පුස්තකාල සහායකවරු 3 දෙනා ඉන්නේ කියලා. ඒ සංඛ්‍යාව වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඒ කවුන්ටර් සංඛ්‍යාව වැඩි කරනවා කියන එක. එතකොට ගොඩාක් අර ට්‍රැෆික් එක අඩු වෙනවා කම්පියුටර් බේස්ඩ් නොවන විසඳුමක් හැටියට ගත්තොත්. හරි. ඉතින් ඔන්න ඔය ටික තමයි මට ඔයාලට කතා කරන්න උවමනා වෙලා තිබ්බේ. ඉතින් එහෙමනම් අපි පද්ධති සංවර්ධනය පිළිබඳව නිපුණතාවයේ සාකච්ඡා කළා. ඒකේ ප්‍රශ්න පත්‍ර ටිකක් වැඩිපුර අපි කතා බහ කරා. එහෙනම් ගොඩාක් ස්තුතියි ඔයගොල්ලෝ මාත් එක්ක එකතු වුණාට. සුබ දවසක් ඔයගොල්ලෝ සියලු දෙනාටම.